සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2565ක් වූ උඳුවප් මාස පුර පෑලවිය නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2021ක් වූ දෙසැම්බර් මාස 4 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදාවන මේ මොහොතේදී ලෝකය පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම Zoom යොදවමෝසේ අන්තර්ජාලය හරහා සජීවීව මේ සහසම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 61 වැනි පාඩම සමගයි. පසුගිය පාඩම් 60 පුරාවටම අපි චිත්ත කාණ්ඩයට අයත් සිත් 89 පිළිබඳවත්, චෛතසික කාණ්ඩයට අයත් චෛතසික 52 පිළිබඳවත්, ඒ වගේම රූප කාණ්ඩයට අයත් රූප 28 පිළිබඳවත් වගේම සංග්‍රහ කාණ්ඩයට අයත් සියලුම සංග්‍රහ කාණ්ඩත් ඉගෙනගෙන හමාර කරන්නට යෙදුණා. ඉන් අනතුරුව අපි තාම වටිනා වැදගත් පාඩමක් වන චිත්ත වීති කාණ්ඩය ආරම්භ කරලා චිත්ත වීති කාණ්ඩයේ පාඩම් 15ක් යටතේදී අපි සාකච්ඡා කර සම්පූර්ණ කරන්නට යෙදුණා. අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා ඒ චිත්ත වීති කාණ්ඩයේ මුල් කොට අදියර අවසන් කරන්නට. ඒ වගේම ඊටාම වටිනා වැදගත් පාඩමකට අපි යොමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තමයි පුද්ගල ભેදය පිළිබඳව දැන කියා ගන්නට. ලෞතර සම්මා සම්බුදු අමාමෑණියන් වහන්සේ නමකටම පමණක් අවබෝධ වන්නා වූ මේ සියලු ලෝක ධාතුන්හි සියලු සක්වලයන්හි පහළවන්නා වූ සියලුම සත්වයෝ සියලු පුජ්‍යලයෝ බුදුරජාණන් වහන්සේගේ බුදුනුවණට අනුකූලවම බෙදා වෙන් කළ ආකාරය පිළිබඳව දැන කියා ගන්නටයි අපි මේ අද දවසේ සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසාවෙන් මෙවැනි පැහැදිලි කිරීමක් මෙවැනි දැන කියා ගැනීමත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාවට අනුකූලව මිසක් වෙන්නට වෙන කිසිම යක්ෂයෙක්ට, දෙවියෙක්ට, නාගයෙක්ට, බ්‍රහ්මයෙක්ට, මාරයෙක්ට හෝ වෙනත් ගෘහපතියෙක්ට, වෙනත් බ්‍රාහ්මණයෙක්ට, වෙනත් විශාරදයෙක්ට ප්‍රකාශ කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසාවෙන් එවන් වූ පරම ගම්බීර දුර්ලභ කාරණාවක් තමයි අද දවසේ අපි ඉගෙන කියා ගන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අද දවසේදීත් මේ උතුම් පාඩමට මාර්ගෝපදේශකත්වය සපයන්නට අපගේ ගෞරවනීය ආරාධනාවෙන් මේ උතුම් ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණා. මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාදිවාසී නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදසනාභිධාන අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. පූජනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව අපි බොහෝම ගෞරවයෙන් යුක්තව පාදාභිවන්දනීයව මේ උතුම් ධම්සභා මණ්ඩපයට පිළිගනු ලබනවා. අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ පරම ගම්බීර වූ අභිධර්මාර්ථයෝ අපට වටහා ගත හැකි ආකාරයෙන් විවරණය කරමින්, විභජනය කරමින්, විස්තර කර දෙමින් අපේ ජීවිතවලට ගලප්පා දීමට වෙහෙස ගන්නා වූ ඒ වගේම මේ උතුම් වූ පරම ගම්බීර ධර්මය අවබෝධය තුළින් සංසාර දුක කෙලවර කර ගනිමින් ගෝර කටුක සංසාර සාගරයෙන් එතර වන්නට පහුරක් තනා දෙන්නට වෙරවීරිය වඩන්නා වූ අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පාදාභිවන්දනීයව නමස්කාර පූර්වක මේ උතුම් ධම්සභා මණ්ඩපයට පිළිගැනීමට සියලු දෙනාම මාත් සමගම එක්ව ස්වාමින් වහන්සේ වන්දනා කරමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බ. සාදු ඕකාස කමාමි බන්තේ. සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 61 වැනි පාඩම සමග සහ සම්බන්ධ වෙන්නට ලෝකයේ පුරා රටවල් ගණනාවක වෙසෙන ශ්‍රී ලාංකික පිරිස අද දිනේදීත් Zoom යොදවම ඔස්සේ සහ සම්බන්ධ වී සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් මීළඟ අභිධර්ම පාඩමක් පාලි භාෂා පුහුණුවත් ආරම්භ කරන මෙන්
ඔබ වහන්සේට පාදාභිවන්දනීයව සියලුම දෙනා වෙනුවෙන් ආරාධනා කර සිටිනවා ස්වාමීනි. අවසරයි ස්වාමීනි. හොඳයි අපි කවුරුත් මුලින්ම නමස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම පාළි වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් එක් දවසක් සම්පූර්ණ කරන්නයි මේ සූදානම් වෙන්නේ. එතකොට අපි ගිය වාරයේදී මේ චිත්ත වීති සම්බන්ධයෙන් තිබුණු චිත්ත වීති ඇතිවීමේ මනෝද්වාර වීති ඇතිවීමේ හේතු කියන පාඩම ඔස්සේ අපි බොහෝ කරුණු ප්‍රමාණයක් දැන කියා ගන්න යෙදුණා, සාකච්ඡා කරා. ඒ පාඩමේදී අපි විශේෂයෙන්ම මේ විසුන් සිද්ධ මනෝද්වාර වීති සහ අනුබන්ධක මනෝද්වාර වීති ගැන අපි පැහැදිලි කිරීමක් කරා. එතකොට අද අපිට තියෙන පාඩම මේ අනුබන්ධක මනෝද්වාර වීති සම්බන්ධයෙන්. එතකොට අනුබන්ධක මනෝද්වාර වීති සම්බන්ධයෙන් වෙනම පාඩමක් තියෙනවා. නමුත් අපි ගිය වාරයේදීත් යම් පමණකට මේ අනුබන්ධක මනෝද්වාර වීති කියන්නේ මොනවද කියන එක පැහැදිලි කරලා දුන්නා. එතකොට අද පාඩමේදී අපිට අනුබන්ධක මනෝද්වාර වීති සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මුලින්ම පාඩම අපි කියවමු. පාඩම කියන්නකෝ. අවසරයි ස්වාමීනි. අනුබන්ධක මනෝද්වාර වීති. රූපයක් චක්ෂු ප්‍රසාදෙහි ගැටි චක්ෂුර්ද්වාර වීතියක් ඇති වූ පමණින්ම ඒ පුජ්‍යලයාට මම අසවල් දෙය දිටිමිය යන දැනීම ඇති නොවේ. අසවල් දෙය දුටුවෙමි යන හැඟීම පුජ්‍යලයාට ඇතිවීමට චක්ෂුර්ද්වාර වීතියෙන් පසු මනෝද්වාර වීති ගණනක්ද ඇතිවිය යුතුය. චක්ෂුර්ද්වාර වීතියට දැනෙන්නේ චක්ෂු ප්‍රසාදයේ ගැටුණු පැහැය පමණකි. සෝත, ගාන, ජිව්හා, කාය ద్వාර වීති ඇති වූ පමණින්ද අසවල් දෙය ඇසුනාය, අසවල් ගන්ධය, අසවල් රසය දැනුනාය, අසවල් දෙය සැපුනාය කියා පුජ්‍යලයාට දැනෙන්නේ නොවේ. ඒවා ගැන දැනුම ඇතිවීමට මනෝද්වාර වීති ගණනක් ඇතිවිය යුතුය. පංචද්වාර වීතීන්ට අනතුරුව ඒ වීති වලින්ගත් අරමුණු සම්බන්ධයෙන් ඇතිවන මනෝද්වාර වීතීන්ට අනුබන්ධක මනෝද්වාර වීතියයි කියනු ලැබේ. අනුබන්ධක මනෝද්වාර වීති වශයෙන් ඇතිවන්නේද ඉහතකි චිත්තක්ෂණ 14ක් නැති විභූතාරම්මන අවිභූතාරම්මන වීති හුමය. පංචද්වාර වීතීන්ට අනතුරුව අනුබන්ධක මනෝද්වාර වීති ඇතිවන ක්‍රමය පොත් කිහිපයක කිහිප ආකාරයකින් කියා තිබේ. රූපයක් චක්ෂු ප්‍රසාදයේ ගැටුණු කල්හි පළමුවෙන් චක්ෂුර්ද්වාර වීතියක් ඇතිවේ. එය නිරුද්ධ වූ පසු චක්ෂුර්ද්වාර වීතියෙන් ගන්නා ලද අතීත රූපය ගනිමින් මනෝද්වාර වීතියක් ඇතිවේ. ඊට පසු ඒ රූපයට කියන නම අරමුණු කරන මනෝද්වාර වීතියක් ඇතිවේ. එය නිරුද්ධ වූ පසු ඒ නමින් හඳුන්වන දෙය හෙවත් වචනයේ අර්ථය ගන්නා මනෝද්වාර වීතියක් ඇතිවේ. මම අසවල් දෙය දුටිමිය යන දැනීම පුජ්‍යලයාට ඇතිවන්නේ තුන්වන මනෝද්වාර වීතිය ඇතිවීමෙන් පසුවය. ශබ්දයක් සෝතද්වාරයට පැමිණි කල්හි
පළමුවෙන් සෝත විඥාන වීතියක් උපදී. එය නිරුද්ධ වූ පසු අතීත වූ ශබ්දය නැවත ගන්නා මනෝද්වාර වීතියක් ඇතිවේ. එය නිරුද්ධ වූ පසු එහි නාමය මතු කර ගන්නා මනෝද්වාර වීතියක් ඇතිවේ. ගාන, ජිව්හා, කාය ద్వාර වීති අනුවද මෙසේම මනෝද්වාර වීති තුන බැගින් ඇතිවේ. මෙය එක්තරා ආචාර්ය මතයකි. විශේෂ කරුණක්. බොහෝ අභිධර්ම පොත්වල මරණාසන්න වීති හා අර්පණා වීති සතරවන පරිච්ඡේදයේම දක්වා තිබේ. මරණාසන්න වීති පස්වන පරිච්ඡේදයේ මරණෝපපත්ති චතුස්කයේදී ඉගෙනීම පහසුය. අර්පණා වීති පිළිබඳව හොඳ දැනුමක් ඇති කරගත හැක්කේ කර්මස්ථාන සමගම ඉගෙනීමෙනි. ඒ නිසා ඒ තැන්වලදීම මරණාසන්න වීති හා අර්පණා වීති දක්වන්නෙමු. හොඳයි. එතකොට අනුබන්ධක මනෝද්වාර වීති අපේ පාඩම පැහැදිලි කරනවා රූපයක් චක්ෂු ප්‍රසාදයේ ගැටි චක්ෂුද්වාර වීතියක් ඇති වූ පමණින්ම ඒ පුජ්‍යලයාට මම අසවල් දේ දිටිමේ යන දැනීම ඇති නොවේ කියලා. දැන් එතකොට අපි මුලින් ඉගෙන ගත්තා මේ පංචද්වාර වීති. එතකොට චක්ෂුද්වාර වීති, සෝතද්වාර වීති, ගහනද්වාර වීති, ජීවහාද්වාර වීති, කායද්වාර වීති කියලා අපි මේ පංචද්වාර වීති ඉගෙන ගත්තා. අපි මේ චිත්ත වීති ඉගෙන ගන්නකොට සමහරලාවට Tamanට අදහස තියෙන්න ඇති චක්ෂුද්වාර වීතියක් කියන්නේ රූපාරම්මණයක් චක්ෂුද්වාරයේ ගැටීම නිසා චක්ෂුද්වාර වීතියක් ඇති වුණාට පස්සේ මම අසවල් ගහ දැක්කා නැත්නම් අසවල් චෛත්‍ය දැක්කා. ওই විදිහට මේ දැනීම ඒ පළවෙනි වීතියෙන්ම ඇති වෙනවා කියන අදහසක් තියෙන්න ඇති සමහරලාවට. මොකද අපි ඒ කාරණාව ඒ අවස්ථාවලදී පැහැදිලි කරේ නැහැ. මොකද මෙන්න මෙතනදී තමයි ඒක පැහැදිලි කළ යුත්තේ. ඒ නිසා. ඉතින් සාමාන්‍යයෙන් අපි පංචද්වාරයෙන් කොයි ద్వාරයකට හෝ අරමුණක් ගැටුණට පස්සේ ద్వාරයක ගැටුණට පස්සේ ඒ ద్వාරයට අනුරූපීව වීතියක් පහළ වෙනවා. චිත්ත වීතියක්. ඒ චිත්ත වීතිය පහළ වූ පමණින්ම මම අසවල් දේ දැක්කා, මට අසවල් හඬ ඇහුණා, ඔය විදිහට දැනීමක් ඇති වෙන්නේ නැහැ. අපේ දැනීම සම්පූර්ණ වෙන්නේ නැහැ. එක චිත්ත වීතියක් පහළ වූ පමණින්ම. දැන් අපි චක්ෂුද්වාර වීති ගැන හිතලා බලමුකෝ. එතකොට අපි ඉදිරියේ තියෙනවා ගහක්. එතකොට මේ ගහ කියන රූපාරම්මනේ චක්ෂුද්වාරේ හැපෙනවා. එතකොට ඒ අවස්ථාවේදී චක්ෂුද්වාර වීතියක් පහළ වෙනවා. මේ චක්ෂුද්වාර වීතිය පහළ වෙලා නිරුද්ධ වෙනකොට මේ රූපාරම්මණයත් නිරුද්ධ වෙනවා. එතකොට ඒ චක්ෂුද්වාර වීතිය නිරුද්ධ වෙන අවස්ථාව වෙනකොට නැත්නම් මේ චක්ෂුද්වාර වීතිය තුලදී ඒ ජවන් වලින් මේ මම මේ අසවල් ගස දැක්කේ කියන අවබෝධය එන්නේ නැහැ. ඒ දැනීම සම්පූර්ණ වෙන්නේ නැහැ. එතකොට මේ පළවෙනි චක්ෂුද්වාර වීතියෙන් මේ අර ඒ චක්ෂුද්වාරයේ ගැටුණු වර්ණ රූපය ගැන දැනීම විතරයි ඇති වෙන්නේ. එතනින් එහාට දෙයක් අවබෝධයක් දැනීමක් නැහැ. ඒකයි මේකේ පැහැදිලි කරන්නේ අසවල් දේ දුටුමිය යන හැඟීම පුජ්‍යලයාට ඇතිවීමට චක්ෂුද්වාර වීතියෙන් පසු මනෝද්වාර වීති ගණනක් ඇති විය යුතුය. අන්න එතකොට මේ ගහ මම දැක්කා, එහෙම නැත්නම් අඹ ගහ මම දැක්කා කියන දැනීම ඇති වෙන්නට නම් ඒ චක්ෂුද්වාර වීතියෙන් පසුව මනෝද්වාර වීති කිහිපයක් ඇති වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි චක්ෂුද්වාරයට රූපද්වාරේ රූපාරම්මණයක් ගැටීම හෝ සෝතද්වාරේ සද්ධාරම්මණයක් ගැටීම හෝ
මේ අවස්ථාවලදී ඒ අරමුණ සම්බන්ධයෙන් චිත්ත වීති පහළ වෙනකොට මුලින්ම ඒ පංචද්වාර වීතියක් පහළ වෙලා ඊට පස්සේ මනෝද්වාර වීති පහළ වෙනවා. මේක තමයි සාමාන්‍ය ක්‍රමය. يعني චක්ෂුද්වාර වීතියක් ඇති වෙලා ඊට පස්සේ ඒත් එක්කම නැවත චක්ෂුද්වාර වීතියක් ඇති වෙනවා, නැවත ඇති වෙනවා. එහෙම පහළ වීමක් නැහැ. මුලින්ම ඇසට නම් රූපයක් නැත්නම් චක්ෂුද්වාරේ නම් රූපයක් හැපුණේ මුලින්ම චක්ෂුද්වාර වීතියක් පහළ වෙනවා. ඊට පස්සේ මනෝද්වාර වීති පහළ වෙන්නේ. ඒ චක්ෂුද්වාරයෙන් ගත් රූපාරම්මණීය සම්බන්ධයෙන් මනෝද්වාර වීති පහළ වෙනවා. එතකොට ඒ හැපුණු රූපාරම්මණීය කෙරෙහි දැනීම සම්පූර්ණ වෙන්නට නම් චක්ෂුද්වාර වීතියෙන් පසුව මනෝද්වාර වීති කිහිපයක් පහළ වෙන්න ඕන. ඒ වීති පහළ වීමෙන් පසුව තමයි මම අඹ ගහ දැක්කා, නැත්නම් මං කොස් ගහ දැක්කා, නැත්නම් අසවල් දේ දැක්කා කියන දැනීම ඇති වෙන්නේ. එතකොට මේ චිත්ත වීති කිහිපයක් පහළ වෙන්න ඕනි කියනකොට අපිට හිතෙනවා මේකට ලොකු කාලයක් ගත වෙනවා කියලා. එහෙම නැහැ. තප්පරයක් තුලත් චිත්ත වීති දහස් ගණන් පහළ වෙන්න පුළුවන්. තාම ඉක්මනින් මේ චිත්තක්ෂණය කියලා කියන්නේ තාම කුඩා කාලයක්. ඒ තප්පරයක් තුලත් සිත් 5 ලක්ෂ කෝටි ගණන් පහළ වෙනවා. ඒ නිසා චිත්ත වීති දෙක තුනක් පහළ වෙන්න ගත වෙන කාලය අපිට හිතා ගන්නවත් බැරි තාම සුළු කාලයක්. ඒ නිසා ඒ අපි පංචද්වාරයෙන් ගන්න අරමුණු සම්බන්ධයෙන් දැනීම නිවැරදි දැනීම ඇති වෙන්නට නම් ඒ පංචද්වාර වීතියකින් පසුව අනිවාර්යයෙන්ම මනෝද්වාර වීති කිහිපයක් පහළ වෙන්න ඕන. එතකොට මෙන්න මේ මනෝද්වාර වීති නැත්නම් මේ පංචද්වාරයෙන් ගත් අරමුණ සම්බන්ධයෙන් ඒ පංචද්වාර වීති වලට පසුව පහළ වෙන චිත්ත වීති වලට අපි කියනවා අනුබන්ධක මනෝද්වාර වීති කියලා. අනුබන්ධක මනෝද්වාර වීති. චක්ෂුද්වාර වීතියට දැනෙන්නේ චක්ෂු ප්‍රසාදයේ ගැටුණු පැහැය පමණකි. අන්න චක්ෂුද්වාර වීතියට දැනෙන්නේ චක්ෂුද්වාරයේ ගැටුණු පැහැය පමණයි. ඒ ගැටුණු මේ කියන්නේ වර්ණ රූපය. වර්ණ රූප සමුදායක්නේ. එක ආයුෂයක් ඇති වර්ණ රූප සමුදායක් තමයි ඒ ගැටෙන්නේ. ඒකට ඒ ගැන විතරයි දැනීම ඇති වෙන්නේ. වර්ණ රූපය ගැන පමණයි දැනීම තියෙන්නේ. එතනින් එහාට මේ අසවල් දෙයයි දැක්කේ කියන දැනීමක් නැහැ. ඒකට ඒ දැනීම ඇති වෙන්න තව මනෝද්වාර අනුබන්ධක මනෝද්වාර වීති කිහිපයක් පහළ වෙනවා. ඒකට අපි චෛත්‍යයක් දැකලා මේ අසවල් චෛත්‍ය මන් දැක්කා කියලා නැත්තම් බෝධින් වහන්සේ නමක් දැකලා බෝධින් වහන්සේ මම දැක්කා. පිළිම වහන්සේ නමක් දැකලා පිළිම වහන්සේ මම දැක්කා. නැත්නම් ගෙදර මම දැක්කා. ඒ වගේ දැනීමක් ඇති වෙන්න මේ චක්ෂුද්වාර වීතියෙන් පසුව අනුබන්ධක මනෝද්වාර වීති කිහිපයක්ම ඇති වෙන්න ඕනේ. ඒ ඇති වුණාට පස්සේ තමයි මේ දැනීම ඇති වෙන්නේ. ඒ වගේම තමයි සෝත ගාන ජීවහා කාය ద్వාර වීති ඇති වූ පමණින්ද අසවල් දෙය ඇසුණා, අසවල් ගන්ධය අසවල් රසය දැනුණාය, අසවල් දේ සැපුණාය කියා පුජ්‍යලයාට දැනෙන්නේ නොවේ. අන්න එතකොට මේ සෝතද්වාරයට ශබ්දාරම්මණයක් හැපෙනවා. සෝතද්වාරේ ශබ්දාරම්මණයක් හැපෙනවා. ඒ හැපුණු පමණින් සෝතද්වාර වීතියක් පහළ වෙනවා. ඒ වීතිය පහළ වූ පමණින් අසවල් ශබ්දය යහුණි කියන අවබෝධයක් එන්නේ නැහැ. එතකොට මේ කුරුල්ලන්ගේ ශබ්දය එහෙම නැත්නම් මේ වාහනවල ශබ්දය නැත්නම් මේ අම්මා කතා කරන ශබ්දය ඒ විදිහට දැනීමක් නැහැ. ඒ දැනීම ඇති වෙන්න සෝතද්වාර වීතියෙන් පසුව අනුබන්ධක මනෝද්වාර වීති කිහිපයක් පහළ වෙන්න ඕනේ.
ඒ වගේම තමයි නාසයට නැත්තම් ගහනද්වාරයට ගන්ධයක් පැමිණීමෙන් ගහනද්වාරයේ ගන්ධයක් හැපීම තුලත් ගහනද්වාර වීතියක් පහළ වෙනවා. ඒ වීතිය පහළ වූ පමණින් අසවල් ගන්ධය දැනුණා කියන අවබෝධයක් එන්නේ නැහැ. ඒ චිත්ත වීතියට පසු අනුබන්ධක මනෝද්වාර වීති කිහිපයක් පහළ වෙන්න ඕනි ඒ දැනීම ඇති වෙන්න. එතකොට තමයි මලේ ගන්ධයයි දැනුනේ, ආහාරවල ගන්ධයයි දැනුනේ, දැන් දුගඳක් දැනුණායි කියන අවබෝධය එන්නේ. ඒ වගේම තමයි මේ ජීවහා ద్వාරයේ රසයක් හැපීමේදී රසාරම්භනේ හැපෙනකොට ජීවහා ద్వාර වීතියක් පහළ වෙනවා. ඒ වීතිය පහළ වූ පමණින් අසවල් රසයේ ద్వාරේ හැපුණා කියලා නැත්නම් අසවල් රසයේ මට දැනුණා කියලා අවබෝධයක් එන්නේ නැහැ. ඒ අවබෝධය එන්නට නම් මේ මනෝද්වාර වීති අනුබන්ධක මනෝද්වාර වීති කීපයක් පහළ වෙන්න. එතකොට තමයි තිත්ත රසයේ දැනුණා, පැණි රසයේ දැනුණා, ඇඹුල් රසයේ දැනුණා කියලා ඒ අවබෝධය එන්නේ. ඒ වගේම තමයි කායද්්වාරයේ මේ පොට්ටබ්බ ආරම්මණයක් හැපීම. එතකොට ඒ හැපුණු පමණින්ම කායද්්වාර වීතියක් පහළ වෙනවා. ඒ පහළ වූ පමණින් අස්වාල් දෙයන්ගේ හැපුණා කියලා ඒ අවබෝධය එන්නේ නැහැ. ඒ අවබෝධය එන්නට නම් ඊට කායද්්වාර වීතියෙන් පසු අනුබන්ධක මනෝද්වාර වීති කීපයක් පහළ වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට පංචද්වාර වීතීන්ට අනතුරුව ඒ වීති වලින් ගත් අරමුණු සම්බන්ධයෙන් ඇතිවන මනෝද්වාර වීතීන්ට අනුබන්ධක මනෝද්වාර වීතියයි කියනු ලැබේ. ඒක පැහැදිලි කරන්නේ ඒ විදිහට පංචද්වාර වීති වලට අනතුරුව ඒ පංචද්වාර වීති වලින් ගත් අරමුණ සම්බන්ධයෙන් පහළ වෙන මනෝද්වාර වීති වලට කියනවා අනුබන්ධක මනෝද්වාර වීති කියලා. අනුබන්ධක මනෝද්වාර වීති. කියන්නේ පංචද්වාර වීතීන් හා සම්බන්ධ වීති, චිත්ත වීති. ඒවට අනුබන්ධක මනෝද්වාර වීති කියලා කියනවා. එතකොට අනුබන්ධක මනෝද්වාර වීති කියන්නේ අපි අර මනෝද්වාර වීති වලදී කතා කරපු ඉගෙන ගත්තු සප්ත දශායුෂ්ක නොවන නැත්නම් චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් නැති විභූතාරම්මන සහ අවිභූතාරම්මන කියන මේ වීති දෙක තමයි අනුබන්ධක මනෝද්වාර වීති වෙන්නේ. එතකොට පංචද්වාර වීතීන්ට පසුව එයින් ගත්තු අරමුණ සම්බන්ධයෙන් මේ චිත්ත වීති දෙක ඇති වෙනකොට මේ සප්ත දශායුෂ්ක නොවන වීති දෙක ඇති වෙනකොට අපි ඒවට කියනවා අනුබන්ධක මනෝද්වාර වීති කියලා. පංචද්වාර වීතීන්ට අනතුරු අනුබන්ධක මනෝද්වාර වීති ඇතිවන ක්‍රමය පොත් කිහිපයක කීපාකාරයකින් කියා තිබේ. එතකොට මේ අනුබන්ධක මනෝද්වාර වීති ඇතිවෙන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ ඍජුව දේශනා කරන්නේ නැහැ. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ අභිධර්මයේ හොඳින් අධ්‍යයනය කරපු ඒ ගැන හොඳ පෘතුල දැනුමක් තිබුණු පසුකාලීන ආචාර්යයන් වහන්සේලා ඒ සම්බන්ධයෙන් උන්වහන්සේලා මෙන්න මේ විදිහටයි මේ චිත්ත වීති අනුබන්ධක මනෝද්වාර වීති පහළ වෙන්නේ කියලා කරුණු දක්වලා තියෙනවා. පැහැදිලි කිරීම කරලා තියෙනවා. ඒ කියන්නේ අභිධර්මයේ සම්බන්ධව විශාරද දැනුමක් තිබුණු ආචාර්යයන් වහන්සේලා. ඒ උන්වහන්සේලාගේ කරුණු දැක්වීම උන්වහන්සේලාගේ පැහැදිලි කිරීම අතරින් ප්‍රශස්ත පැහැදිලි කිරීමක් නැත්නම් ඒ මනෝද්වාර වීති පහළ වෙන ආකාරයේ දැක්වීමක් මේ අපේ රේරුකාණී චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ මේ පොතට ඇතුළත් කරලා තියෙනවා. එතකොට ඒ ඊටාම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ඍජුව දේශනා නොකරත් ඒ දේශනාවට බොහොම හොඳින් ගැලපෙන මේ ආචාර්ය අදහසක් මේ පොතට ඇතුළත් කරලා තියෙනවා. ඒක තමයි දැන් අපි ළඟට ඉගෙන ගන්න. ඒකට බලන්න තියෙනවා දැන් මේ අනුබන්ධක මනෝද්වාර වීති පහළ වෙන ක්‍රමය.
දක්වනවා. නැත්නම් අපිට රූපාරම්මණයක් චක්සුද්්වාරයේ හැපුණට පස්සේ ඒ රූපාරම්මණයේ සම්බන්ධයෙන් මං ආස්වාදයේ දැක්කා කියන දැනීම ඇති වෙන තෙක් පහළ වෙන මේ චිත්ත වීති එතන දක්වලා තියෙනවා. පහළ වෙන ක්‍රමය. වඩ රූපයක් චක්ෂු ප්‍රසාදයේ ගැටුණු කල්හි පළමුවෙන් චක්ෂුද්්වාර වීතියක් ඇතිවේ. ඒ නිරුද්ධ වූ පසු චක්ෂුද්්වාර වීතියෙන් ගන්නා ලද අතීත රූපය ගනිමින් මනෝද්වාර වීතියක් ඇතිවේ. ඊට පසු ඒ රූපයට කියන නම අරමුණු කරන මනෝද්වාර වීතියක් ඇතිවේ. ඒ නිරුද්ධ වූ පසු ඒ නමින් හඳුන්වන දෙය එවත් වචනේ අර්ථය ගන්නා මනෝද්වාර වීතියක් ඇතිවේ. මම අස්වාදයේ දුටිමිය යන දැනීම පුද්ගලයාට ඇතිවෙන්නේ තුන්වන මනෝද්වාර වීතිය ඇතිවීමෙන් පසුවේ. එතකොට රූපාරම්මණයක් චක්ෂුද්්වාරයේ ගැටුණට පස්සේ මේ ගැටීමත් එක්කම පහළ වෙනවා චක්ෂුද්්වාර වීතියක්. අපි හිතමුකෝ අතිමහන්තාරම්මන වීතියක් කියලා. එතකොට අතිමහන්තාරම්මන වීතියක් තමයි මුලින්ම ඇති වෙන්නේ. එතකොට රූපයක් චක්ෂුද්්වාරයේ හැපීමත් එක්කම චක්ෂුද්්වාර වීතියක් මුලින්ම ඇති වෙනවා. එතකොට මේ වීතිය අරමුණ මොකක්ද? ඒ චක්ෂුද්්වාරයේ හැපුණු රූපාරම්මණය. මේ රූපාරම්මණය ගනිමින් නැත්නම් මේ වර්තමාන රූපාරම්මණය ගනිමින් චක්ෂුද්්වාර වීතියක් පහළ වෙනවා. ඊට පස්සේ එය නිරුද්ධ වූ පසු චක්ෂුද්්වාර වීතියෙන් ගන්නා ලද අතීත රූපය ගනිමින් මනෝද්වාර වීතියක් ඇති වේ. අන්නේ චක්ෂුද්්වාර වීතිය නිරුද්ධ වෙනකොට ඒ වර්තමාන රූපාරම්මණයත් නිරුද්ධයි. නමුත් ඒ නිරුද්ධ වූ වර්තමාන රූපාරම්මණය අතීත අරමුණක් හැටියට ගනිමින් ඊළඟට මනෝද්වාර වීතියක් පහළ වෙනවා. මනෝද්වාර වීතියක් පහළ වෙනවා. මුලින්ම කියන්නේ චක්ෂුද්්වාර වීතියට පසුව ඊළඟට පහළ වෙනවා. ඒ චක්ෂුද්්වාර වීතියෙන් ගත් අරමුණ අතීත අරමුණක් හැටියට ගනිමින් මනෝද්වාර වීතියක්. නැත්නම් චක්ෂුද්්වාර වීතියෙන් ගත් අරමුණ නිරුද්ධ වුණත් එය ඊට පස්සේ මනෝද්වාරයට ආපාතගත වෙනවා. ඊට පස්සේ එය ගනිමින් මනෝද්වාර වීතියක් පහළ වෙනවා. එතකොට දැන් මේ මනෝද්වාර වීතිය අරමුණ මොකක්ද? අන්න අර චක්ෂුද්්වාර වීති නැත්නම් චක්ෂුද්්වාර වීතියට අරමුණු වෙච්ච අරමුණම තමයි. හැබැයි දැන් ඒක නිරුද්ධ වෙලා. ඒ අරමුණ අතීත අරමුණක්. ඒකට ඒ අතීත වූ අරමුණ තමයි දැන් මේ පළවෙනි මනෝද්වාර වීතිය අරමුණ. ඊට පස්සේ ඊට පසුවේ රූපයට කියන නම අරමුණු කරන මනෝද්වාර වීතියක් ඇති වේ. අන්න අර දැකපු රූපයට කියන නම අරමුණු කරගෙන ඊට පස්සේ මනෝද්වාර වීතියක් පහළ වෙනවා. එතකොට දැන් මේ ඒ රූපයට කියන නම අරමුණු කරගෙන නම් තමයි දැන් මේ ඊළඟ මනෝද්වාර වීතිය පහළ වෙන්නේ. මනෝද්වාර වීතිය නම් මේ දෙවෙනි එක. කියන්නේ චක්ෂුද්්වාර වීතිය පළවෙනි එක, ඊළඟට මනෝද්වාර වීතියක්, ඊළඟ එකත් මනෝද්වාර වීතියක්. එතකොට මේ මනෝද්වාර වීතිය අරමුණ මොකක්ද? අර දැකපු රූපයට කියන නම. අන්න අපි අර මුලින් පැහැදිලි කරා මේ නාම ප්‍රඥප්තිය ගැන. නාම ප්‍රඥප්තියක් කියලා එකක් සම්බන්ධයි. එතකොට මෙතන මේ චිත්ත වීතියේ අරමුණ තමයි නාම ප්‍රඥප්තිය. නාම ප්‍රඥප්තිය. එතකොට දැන් මේක ප්‍රඥප්තිය අරමුණු කරන චිත්ත වීතියක්. ඒ නිසා මේ චිත්ත වීතිය මේ අනිවාර්යයෙන්ම තදාරම්මන රහිත චිත්ත වීතියක්. ඒ නිසා සප්තදශායිස්ක නොවන මේ අවිභූතාරම්මන වීතිය තමයි මේ දෙවෙනි මනෝද්වාර වීතිය හැටියට මෙතනදී පහළ වෙන්නේ. ඒකට පළවෙනි අර අතීත රූපය ගැනීම පහළ වෙන චිත්ත වීතිය සප්තදශායිස්ක නොවන විභූතාරම්මන හෝ අවිභූතාරම්මන වෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ වීතිය නම අරමුණු කරගෙනයි පහළ වෙන්නේ. ඒකට නාම ප්‍රඥප්තිය. ඒ නිසා මේ වීතිය
අනිවාර්යයෙන්ම අවිභූතාරම්මන වීතියක්. සදාරම්මන පහළ නොවන වීතියක්. ඒකට හේතුව තමයි ප්‍රඥප්ති අරමුණු කරන චිත්ත වීතිවල සදාරම්මන පහළ වෙන්නේ නැහැ කියන එක අපි ඉගෙන ගත්තා. එතකොට දැන් අපි හිතමුකෝ අපි දැක්කේ ගහක්. එතකොට ගහ තමයි රූපාරම්මණය. එතකොට මෙන්න මේ වෙලාවේදී ඒ ගස කියන නම එහෙම නැත්නම් අඹ ගහ කියන නම තමයි මේ චිත්ත වීතියේ අරමුණ. අර දැකපු රූපාරම්මණයට කියන නම. නාම ප්‍රඥප්තිය කියලා අපි කිව්වා. ඒ ගහට පනවලා තියෙන නම. අන්න ඒ නාම ප්‍රඥප්තිය තමයි මේ මනෝද්වාර වීති අරමුණ. ඊළඟට ඒ නිරුද්ධ වූ පසු ඒ නමින් හඳුන්වන දෙය හෙවත් වචනේ අර්ථය ගන්නා මනෝද්වාර වීතියක් ඇති වේ. එතකොට අර නාම ප්‍රඥප්තිය අරමුණු කරගෙන පහළ වුණු මනෝද්වාර වීතිය නිරුද්ධ වුණාට පස්සේ ඊළඟට ඒ නමින් අදහස් කරන දෙය අරමුණු කරගෙන තව මනෝද්වාර වීතියක් පහළ වෙනවා. ඒ නමින් අදහස් කරන දේ කියලා කියන්නේ අර්ථ ප්‍රඥප්තිය. ගස එහෙම නැත්නම් අඹ ගස කියන මේ නමින් අදහස් කරන දෙය. ඒකට අපි අපේ හිතේ තියෙනවා. මෙන්න මේ දෙයයි මේකෙන් අදහස් කරන්නේ කියලා. අන්න ඒ දෙය, ඒ අර්ථ ප්‍රඥප්තිය තමයි මේ කියන මනෝද්වාර වීති අරමුණ. ඒ නමින් අදහස් කරන දෙය. එතකොට දැන් මේ වීති අරමුණත් මොකද්ද? ප්‍රඥප්තියක්. ඒ නිසා මේ මනෝද්වාර වීතියත් අනිවාර්යයෙන්ම සප්තදසායස්ක නොවන ආයුභූතාරම්මන වීතිය. එතකොට දැන් කල්පනා කරන්න මුලින්ම රූපාරම්මණයේ චක්සුද්්වාරයේ හැපෙනකොට අපි ගමු ගහ. ගස ගහ තමයි රූපාරම්මණය. මේ චක්සුද්්වාරයේ හැපෙනකොට චක්සුද්්වාර වීතියක් පහළ වෙනවා. අපි අති මහන්තාරම්මන වීතියක් කියලා සලකමු. එතකොට මේ වීතිය පහළ වෙලා නිරුද්ධ වෙනවා. මේ වීතිය අරමුණ තමයි වර්තමාන රූපාරම්මණය නැත්නම් ගස. ඒ නිරුද්ධ වුණාට පස්සේ ඒ ගස නැත්නම් ඒ චක්සුද්්වාර වීතියට අරමුණු වෙච්ච අරමුණ අතීත අරමුණක් හැටියට මනෝද්වාරයට ආපాతගත වෙමින් මනෝද්වාර වීතියක් පහළ වෙනවා. එතකොට මේ වීතිය අරමුණ අර ගස අතීත අරමුණක් හැටියට තමයි මේ වීතිය අරමුණ වෙන්නේ. ඒ වීතිය නිරුද්ධ වුණාට පස්සේ ඊළඟ වීතිය. ඒ රූපයට කියන නම නැත්නම් නාම ප්‍රඥප්ති අරමුණු කරගෙනයි පහළ වෙන්නේ. ඊළඟට ඒ නිරුද්ධ වුණාට පස්සේ ඊළඟ චිත්ත වීතිය. මනෝද්වාර වීති වශයෙන් නම් තුන්වෙනි එක. චක්සුද්්වාර වීතියත් එක්කම ගන්නවා නම් හතරවෙනි වීතිය. මෙන්න මේ වීතිය අරමුණ මොකද්ද? ඒ නමින් අදහස් කරන දේ නැත්නම් අර්ථ ප්‍රඥප්තිය. එතකොට මේ චිත්ත වීතිය පහළ වෙලා නිරුද්ධ වුණාට පස්සේ තමයි මේ වීතියෙන් පසුව තමයි මම ගහ දැක්කා. නැත්නම් මම අඹ ගහ දැක්කා. මම පොල් ගහ දැක්කා කියන මේ අදහස නැත්නම් මේ අවබෝධය ලැබෙන්නේ. ඒකට ඒකයි කියන්නේ මම අසවල් දේ දුටිමිය යන දැනීම පුජ්‍යලයාට ඇති වෙන්නේ තුන්වන මනෝද්වාර වීතිය ඇතිවීමෙන් පසුවේ. තුන්වන මනෝද්වාර වීතිය කියලා කියන්නේ මෙන්න මේ අර්ථ ප්‍රඥප්තිය ගනිමින් අරමුණු කරමින් පහළ වුණු මනෝද්වාර වීතිය. එතකොට ඒක මනෝද්වාර වීතිය වල තුන්වෙනි එක. නමුත් මුල් චක්සුද්්වාර වීතියත් එක්ක එකතු කරලා ගත්තොත් චිත්ත වීති වශයෙන් ගත්තොත් හතරවෙනි එක. එතකොට චිත්ත වීති හතරක්වත් පහළ වෙන්න ඕනි මේ අසවල් දේ දැක්කා අසවල් දේ ඇහුණා කියන මේ අවබෝධය ලැබෙන්න. දැනීම ලැබෙන්න. එතකොට දැන් ওই කාරණාව පිරිසට මම හිතනවා
යම් පමණකට පැහැදිලි කියලා. මොකද මේ ඔය නාම ප්‍රඥප්තිය අර්ථ ප්‍රඥප්තිය කියන දෙක ගැන අපි කලින් පැහැදිලි කරා පාඩමකදී. ප්‍රඥප්තිය කියලා පාඩමක් තිබුණා. ඒකදී අපි පැහැදිලි කරා. ඒ අවබෝධය තියෙනවා නම් මේ කාරණාව තේරුම් ගන්න බොහොම පහසුයි. එතකොට මේ කාරණාව මේ කියන්නේ අපි ගහක් දැකලා ඊට පස්සේ ගහ සම්බන්ධයෙන් ගහක් දැක්කා කියන අවබෝධය ඇති වෙන තෙක් මේ පහළ වෙන චිත්ත වීති මෙතන පැහැදිලි කරපු චිත්ත වීති අපි රූපරාම ඔස්සේ බලමු. එතකොට තවදුරටත් Tamanට පැහැදිලි වෙයි. එතකොට ඒ චිත්ත වීති වල අරමුණ මොකක්ද කියන එක Tamanට බලා ගන්න පුළුවන්. මේ පුජ්‍යලයා ඉදිරියේ කොටුවේ අපි දක්වලා තියෙනවා. හොඳයි. එතකොට දැන් මේ අවස්ථාව මේ රූපරාම Tamanට මේ කලිනුත් අපි පැහැදිලි කරලා දුන්නා. දැන් මේ මුලින්ම මෙතන අපි දක්වන්නේ චක්සුද්්වාරික අති මහන්තාරම්මන වීතියක්. එතකොට ඒකේ බලන්න දැන් ඉදිරියේ අර ගහක රූපයක් තියෙනවා. නමුත් තාම අලුත් රූප කොටසක් පහළුණු මේ ස්වරූපයක් මෙතන නිරූපණය කරලා නැහැ. එහෙම නැත්නම් ඒ චක්සුද්්වාර වීතියට අරමුණු වෙන රූපය තාම පහළ වෙලා නැහැ. ඒ අවස්ථාවේදී సంతානේ භවාංග සිත් පහළ වෙනවා. ඒ භවාංග සිත් වල අරමුණ මොකක්ද? ප්‍රතිසන්දි සිතේ අරමුණයි අපි ගත්තේ රුවන්වැලි සෑය. හොඳයි. ඊළඟටත් භවාංග සිතක්. ඊපස්සේ නැවතත් භවාංග සිතක්. ඊළඟට අතීත භවාංග සිත. මේ අවස්ථාවේ තමයි අලුත් අර ගහේ අලුත් රූප කොටසක් පහළ වුණේ. නැත්නම් අපි අදහස් කරන රූපේ පහළ වුණු අවස්ථාව. නමුත් මේ අවස්ථාවේදී ద్వාරේ ගැටෙන්නේ නැහැ. හොඳයි. ඊළඟට ඒ නිරුද්ධ වුණාට පස්සේ භවාංග චලනී. මේ අවස්ථාවේදී තමයි අරමුණ චක්සුද්්වාරේ හැපෙන්නේ. හොඳයි. ඊළඟට භවාංග උපච්ඡේදේ. භවාංග පරම්පරාව අවසන් කරන සිත පහළ වෙනවා. ඒ සිතේ අරමුණත් රුවන්වැලි සෑය. ඊළඟට ඒ නිරුද්ධ වුණාට පස්සේ පංචද්වාරා වජ්ජන සිත පහළ වෙනවා. හොඳයි. ඒ සිතේ අරමුණ අර ගස. හොඳයි. ඊට පස්සේ චක්කු විඥාන සිත පහළ වෙනවා චක්ෂුද්්වාරේ අර රූපාරම්මණය දකිමින්. ඊළඟට සම්පටිච්ඡන සිත පහළ වෙනවා හෘදේ වස්තුවේ ඒ රූපාරම්මණය පිළිගනිමින්. ඊළඟට සන්තීර්ණ සිත පහළ වෙනවා. ඒ සිතේ අරමුණත් අර ගසමයි. ඊළඟට පොත්තපන සිත පහළ වෙනවා. ඒ සිතේ අරමුණත් ගසමයි. ඊළඟට පළවෙනි ජවනේ. ඊළඟට දෙවෙනි ජවනේ. ඊළඟට තුන්වෙනි ජවනේ. ඊළඟට හතරවෙනි ජවනේ. ඊළඟට පස්වෙනි ජවනේ. ඊළඟට හයවෙනි ජවනේ. ඊළඟට හත්වෙනි ජවනේ. ඊළඟට පළවෙනි තදාරම්මණය. ඒ සිතේ අරමුණත් ගසමයි. ඊළඟට දෙවෙනි තදාරම්මණය. ඒ සිතේ අරමුණත් ගසමයි. එතකොට මේ චිත්ත වීතිය දැන් අවසానයි. දැන් දෙවෙනි තදාරම්මණය නිරුද්ධ වෙනවත් එක්කම බලන්න අර රූපාරම්මණයත් නිරුද්ධ වෙනවා. හොඳයි. බලමු අපි. ඊට පස්සේ නැවත පහළ වෙන්නේ භවාංග සිත්. ඒ සිත්වල අරමුණ රුවන්වැලි සෑය. නැවතත් භවාංග සිත්. එතකොට දැන් චක්සුද්්වාර වීතිය පහළ වෙලා අවසන්. රූපාරම්ම ඊට අරමුණු වුණු රූපාරම්මණයත් නිරුද්ධයි. දැන් ඊළඟට භවාංග සිත් පහළ වෙනවා. ඊළඟ චිත්ත වීතිය
ආරම්භ වෙන තෙක්. එතකොට මේ පහළ වෙන මේ චිත්ත වීති දෙක අතර පහළ වෙන භවාංග සිත් ප්‍රමාණය මෙච්චරයි කියලා හරියට කියන්න බෑ. එහෙම දක්වන්න පුළුවන් කමක් නැහැ. භවාංග බොහෝ ප්‍රමාණයක් උනත් පහළ වෙන්න පුළුවන්. හොඳයි. අපි භවාංග කීපයක් විතරක් දක්වලා තියෙනවා. බලමු. භවාංග ඊළඟට භවාංග ඊළඟට භවාංග චලන. මෙන්න මේ අවස්ථාවේදී අර චක්ෂුද්වාර වීතියට අරමුණු වෙච්චි ඒ ගස කියන රූපාරම්මනේ ඒ වෙලාවේදී නිරුද්ධ වුණාට ඒ අතීත අරමුණක් විදියට මෙන්න මේ අවස්ථාවේදී මනෝද්වාරයට ආපాతගත වෙනවා. ආපాతගත වෙනයිනි ඒ අවස්ථාවේදී භවාංගයේ සෙලවෙන ආකාරයෙන් පහළ වෙනවා. ඒකයි භවාංග චලනීය කියලා යෙදුවේ. ඊට පස්සේ භවාංග සිත නිරුද්ධයි. භවාංග උපච්ඡේදයෙන් භවාංග පරම්පරාව නිරුද්ධ වෙනවා. ඊළඟට අන්න අර අතීත අරමුණ ගනිමින් මනෝද්වාරා වජ්ජන සිත පහළ වෙනවා. දැන් මේ පළවෙනි මනෝද්වාර වීතිය. අනුබන්ධක මනෝද්වාර වීතිය ආරම්භය මේ. අන්න අර කලින් දැකපු ඒ ගසේ ඒ රූපාරම්මණය දැන් නැහැ. ඒ වර්තමාන රූපාරම්මණය නිරුද්ධයි. නමුත් ඒ අතීත අරමුණක් විදිහට මනෝද්වාරයට ආපాతගත වුණා. අන්න ඒ අරමුණු කරමින් ඒ ගනිමින් මේ මනෝද්වාර වීතිය පහළ වෙනවා. හොඳයි. මුලින්ම මනෝද්වාරා වජ්ජන සිත ඊට පස්සේ පළවෙනි ජවන් සිත ඊළඟට දෙවෙනි ජවන් සිත මේ සිත් ජවන් සිතේ තරමුණ ඒ රූපාරම්මණී අතීත රූපාරම්මණී තුන්වෙනි ජවන් සිත ඊට පස්සේ හතරවෙනි ජවන් සිත පස්වෙනි ජවන් සිත ඊට පස්සේ හයවෙනි ජවන් සිත ඊට පස්සේ හත්වෙනි ජවන් සිත ඊට පස්සේ තදාරම්මන පළවෙනි තදාරම්මන සිත. ඒකට මේක විභූතාරම්මන වීතියක්. දෙවෙනි තදාරම්මන. ඊට පස්සේ නැවත භවාංග සිතුයි පහළ වෙයි. බලන්න භවාංග භවාංග භවාංග. දැන් ඊළඟ චිත්ත වීතිය පහළ වෙන තෙක් භවාංග සිත් පහළ වෙනවා. මෙතනදිත් භවාංග මෙතරම් ප්‍රමාණයක් පහළ වෙන්නේ කියලා දක්වන්න කියන්න පුළුවන් කමක් නැහැ හරියට. අපි භවාංග කීපයක් දක්වලා තියෙනවා. හොඳයි. එතකොට ඒ භවාංග ඊට පස්සේ භවාංග චලන. මෙන්න මේ අවස්ථාවේදී මනෝද්වාරයට ආපాతගත වෙන්නේ අර ප්‍රඥප්තිය. මොකද්ද? නාම ප්‍රඥප්තිය. කියන්නේ ඒ රූපයට කියන නම තමයි මේ මනෝද්වාරයට ආපాతගත වෙන්නේ. මේ අවස්ථාවේදී භවාංග චලන සිතයි පහළ වෙන්නේ. හොඳයි. ඊට පස්සේ භවාංග උපච්ඡේදේ. ඊට පස්සේ අන්නර නාම ප්‍රඥප්තිය අරමුණු කරමින් මනෝද්වාරා වජ්ජනේ පහළ වෙනවා. දැන් මෙතන අපි කොටුව ඇතුලේ ගස කියලා මේ සුදු පාටින් අකුරු දැම්මට මේක නෙවෙයි ඇත්තටම මේ විදියට මේ පාටකින් පෙනෙන දෙයක් නෙවෙයි නාම ප්‍රඥප්තිය කියන්නේ. අර ගස කියන නම. ගස කියන ඒ නාම ප්‍රඥප්තිය තමයි මේ මනෝද්වාරා වජ්ජන සිතේ දැන් අරමුණ. ඒ වගේම මෙතනින් පසුව පහළ වෙන ඒ ජවන් සිත් වලත් අරමුණ මේ නාම ප්‍රඥප්තිය. නැත්නම් ඒ රූපයට කියන නම. දැන් අපි බලමු. පළවෙනි ජවනය ඒ සිතේ අරමුණත් අර නාම ප්‍රඥප්තිය. දෙවෙනි ජවනේ
ඒ සිතේ අරමුණත් නාම ප්‍රඥප්තිය. තුන්වෙනි ජවනික. ඊළඟට හතරවෙනි ජවනික. ඊළඟට පස්වෙනි ජවනික. ඊළඟට හයවෙනි ජවනික. ඊට පස්සේ හත්වෙනි ජවනික. මේ සිතේ අරමුණ අර නාම ප්‍රඥප්තිය. ඊට පස්සේ ඒ මනෝද්වාර වීතිය අවසන්. එතකොට ඒක අවිභූතාරම්මන මනෝද්වාර වීතියක්. මොකද අවිභූතාරම්මන වීතියක්ම පහළ වෙන්න හේතුව තමයි මේ ප්‍රඥප්තියක් අරමුණු කරගෙන තමයි මේ වීතිය පහළ වුණේ. හොඳයි. දැන් ඒ වීතියෙන් පසුව නැවතත් භවාංග සිත් පහළ වෙනවා. ඒ සිත්වල අරමුණ රුවන්වැලි සෑය. භවාංග. භවාංග. ඊට පස්සේ පහළ වෙන්නේ මේ භවාංග වලින් පසුව අර්ථ ප්‍රඥප්තිය අරමුණු කරන චිත්ත වීතිය. භවාංග. මේ භවාංග චලන අවස්ථාව. මේ අවස්ථාවේදී තමයි මනෝද්වාරයට අර අර්ථ ප්‍රඥප්තිය. නැත්නම් මේ නමින් අදහස් කරන දෙය අරමුණු මේ මනෝද්වාරයට ආපాతගත වෙන්නේ. ඒ අවස්ථාවේදී භවාංග චලන සිත පහළ වෙනවා. ඊළඟට භවාංග උපච්ඡේදය. ඊට පස්සේ මනෝද්වාරාවජ්ජනී පහළ වෙනවා අර අර්ථ ප්‍රඥප්තිය අරමුණු කරමින්. මෙතන අපි අර්ථය කියලා කොටුව ඇතුලේ දක්වලා තියෙන්නේ. නමුත් මේ කියන අකුරු ටික නෙවෙයි මේ වීතියේ අරමුණ වෙන්නේ. වෙන ක්‍රමයකට දක්වන්න බැරි නිසායි මෙහෙම දක්වලා තියෙන්නේ. ඒ නමින් අදහස් කරන දෙය. ගස කියන නමින් අදහස් කරන දෙය ඒ අර්ථය තමයි මේ මනෝද්වාර වීතියේ අරමුණ. බලමු අපි. එතකොට මනෝද්වාරා වජ්ජන සිතට පසුව පහළ වෙනවා ජවන් 7ක්. ඒ ජවන් 7 අරමුණත් මේ අර්ථ ප්‍රඥප්තියමයි. මේ චිත්ත වීතියත් ජවන් 7න් අවසන් වෙනවා. මොකද ප්‍රඥප්තියක් අරමුණු කරමින් පහළ වෙන චිත්ත වීතියක් නිසා. හතරවෙනි ජවනයේ ඊළඟට පස්වෙනි ජවනයේ ඊළඟට හයවෙනි ජවනයේ ඊට පසුව හත්වෙනි ජවනයේ. ඊට පස්සේ නැවත භවාංග සිත්. මෙන්න මේ චිත්ත වීතියෙන් පසුව තමයි මම ගස දැක්කා. නැත්නම් මම අඹ ගස දැක්කා කියන ඒ දැනීම ඇති වෙන්නේ. පුජ්‍යලයකට ඒ දැනීම ඇති වෙන්නේ මෙන්න මේ චිත්ත වීතියෙන් පසුව. මේ චිත්ත වීතියෙන් පසුව අර මේ රූපාරම්මණයම අරමුණු කරගෙන නැවත මේ මනෝද්වාර වීති බොහෝ ප්‍රමාණයක් හෝ පහළ වෙන්න පුළුවන්. නැත්නම් ඒ ගහේ තව යමක් ගැන නැත්නම් අත්තක් ගැන හෝ කොළයක් හෝ ගැන මේ ඒ අරමුණු කරමින් මනෝද්වාර වීති පහළ වෙන්නත් පුළුවන්. ඒක කෙසේ හෝ මේ චක්ෂුද්්වාරයේ හැපුණු ඒ රූපාරම්මණයේ ආ සම්බන්ධ වීති බොහෝ ප්‍රමාණයක් මේ විදිහට තව ඉදිරියට පහළ වෙන්න පුළුවන්. කියන්නේ මේ අර්ථ ප්‍රඥප්තිය අරමුණු කරගෙන පහළ වුණු චිත්ත වීතියෙන් පසුව තව චිත්ත වීති මේ සම්බන්ධයෙන් බොහෝ ප්‍රමාණයක් පහළ වෙන්න පුළුවන්. හොඳයි. මේ විදිහට භවාංග සිත් පහළ වෙනවා ඊළඟ චිත්ත වීතිය පහළ වෙන තෙක්. භවාංග මේ සිත්වල අරමුණ නැවත රුවන්වැලි සෑය. එතකොට බලන්න භවාංග චලන භවාංග උපච්ඡේද නමින් පහළ වුණු වගේම අතීත භවාංග නමින් පහළ වුණු ඒ සිත් හැම එකම අරමුණ රුවන්වැලි සෑය. නැත්නම් ප්‍රතිසන්දි සිතේ අරමුණ.
ඊළඟ චිත්ත වීතිය පහළ වෙන තෙක් මේ විදිහට අපිට භවාංග සිත් දක්වන්න පුළුවන්. භවාංග හොඳයි. එතකොට අපිට නැවතත් මේ චිත්ත වීති කිහිපය බලන්න පුළුවන්. අපි නැවත මුලින් ඉඳලා බලමු. බලන්න මුලින්ම චක්ෂුද්්වාර වීතිය. භවාංග භවාංග අතීත භවාංගේ ඊට පස්සේ භවාංග චලනය භවාංග උපච්ඡේදය පංචද්වාරා වජ්ජනය චක්කු විඤ්ඤාණය සම්පටිච්ඡනය සම්පීරණය වොත්තපනය පළවෙනි ජවනය දෙවෙනි ජවනය තුන්වෙනි ජවනය හතරවෙනි ජවනය පස්වෙනි ජවනය හයවෙනි ජවනය හත්වෙනි ජවනය තදාරම්භන දෙවෙනි තදාරම්භනය වර්තමාන අරමුණත් නිරුද්ධ වෙනවා. ඊට පස්සේ නැවත භවාංග සිත්. කොට ඊළඟට පහළ වෙන්නේ පළවෙනි අනුබන්ධක මනෝද්වාර වීතිය. අර අරමුණ අතීත අරමුණක් හැටියට ගනිමින් පහළ වෙන වීතිය. භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද පස්සේ අර අතීත ආරම්භණය මනෝද්වාර වජ්ජනය පළවෙනි ජවනය දෙවෙනි ජවනය තුන්වෙනි ජවනය හතරවෙනි ජවනය පස්වෙනි ජවනය හයවෙනි ජවනය හත්වෙනි ජවනය ඊට පස්සේ පළවෙනි තදාරම්භනය දෙවෙනි තදාරම්භනය ඒ චිත්ත වීතිය අවසන් වෙනවා. ඊට පස්සේ නැවත භවාංග සිත් පහළ වෙනවා. භවාංග. එතකොට ඊළඟට දැන් මේ පහළ වුණු මනෝද්වාර වීතිය අනුබන්ධක මනෝද්වාර පළවෙනි වීතිය. දැන් ඊළඟට පහළ වෙන්නේ නාම ප්‍රඥප්තිය අරමුණු කරගෙන පහළ වෙන මනෝද්වාර වීතිය. එකත් අනුබන්ධක මනෝද්වාර වීතියක්. භවාංග භවාංග චලන භවාංග උපච්ඡේදය මනෝද්වාර වජ්ජනය. නාම ප්‍රඥප්තිය
මුලින්ම අරමුණු කරන සිත. ඊළඟට ජවන්. දෙවෙනි ජවනය. තුන්වෙනි ජවනය. හතරවෙනි ජවනය. පස්වෙනි ජවනය. හයවෙනි ජවනය. හත්වෙනි ජවනය. කොට මේ වීතිය මෙතනින් අවසන් වෙනවා. මොකද ප්‍රඥප්තියක් අරමුණු කරන චිත්ත වීතියක් නිසා පදාරම්මන පහළ වෙන්නේ නැහැ. එතකොට ඊළඟට භවංග සිත් පහළ වෙනවා. ඊළඟ අනුබන්ධක මනෝද්වාර වීතිය පහළ වෙන තෙක්. එතකොට ඊළඟ අනුබන්ධක මනෝද්වාර වීතියේ වීති සිත්වල අරමුණ තමයි අර්ථ ප්‍රඥප්තිය. අර නමින් අදහස් කරන දෙය. භවංග, භවංග චලන, භවංග උපච්ඡේද, ඊළඟට මනෝද්වාරා වජ්ජනේ අර්ථ ප්‍රඥප්තිය අරමුණු කරමින් පහළ වෙනවා. ජවන, දෙවෙනි ජවනයේ. තුන්වෙනි ජවනයේ. හතරවෙනි ජවනයේ. පස්වෙනි ජවනයේ. හයවෙනි ජවනයේ. මේ චිත්ත වීතියත් හත්වෙනි ජවනයෙන් අවසන් වෙනවා. ඊළඟට නැවත භවාංග සිත් පහළ වෙනවා. ඒකට මේ වීතියෙන් පසුව තමයි අසවල් ගහ දැක්කා කියන අදහස දැනීම පුජ්‍යලයාට ලැබෙනවා. මේ විදිහට භවාංග සිත් ඊළඟ චිත්ත වීතිය පහළ වෙන තෙක් පහළ වෙන්න පුළුවන්. එතකොට මේ චිත්ත වීතියෙන් පසුව ඊළඟට ඒ ගහ හොඳ නෑ, නැත්නම් ඒ ගහ හොඳයි, ලස්සනයි ආදී විදිහට චිත්ත වීති පහළ වෙන්න පුළුවන්. ඒ ගැන හිතන ඒ සම්බන්ධයෙන් චිත්ත වීති පහළ වෙන්න පුළුවන්. ඒවත් අනුබන්ධක මනෝද්වාර වීති. එතකොට මේ අනුබන්ධක මනෝද්වාර වීති සමහරවිට 100,000 ගණන් පහළ වෙන්න පුළුවන් මේ අරමුණ සම්බන්ධයෙන්. ඒ පහළ වෙලා නිරුද්ධ වුණාට ඒව අවසන් වුණාට පස්සේ තමයි ඊළඟට නැවත පංචද්වාර වීතියක් ඇති වෙන්නේ. ශබ්දයක් සෝතද්වාරේ හැපිලා ඊළඟට සෝතද්වාර වීතිය ආදියක් පහළ වෙනවා නම් පහළ වෙන්නේ මේ අනුබන්ධක මනෝද්වාර වීති වලින් පසුව. හොඳයි. හොඳයි. එතකොට පිරිසට මම හිතනවා මේ රූපරාම පෙළ ඔස්සේ මේ අනුබන්ධක මනෝද්වාර වීති බොහොම හොඳින් පැහැදිලි වුණා කියලා. එතකොට ඊළඟට ශබ්දයක් සෝතද්වාරේ හැපීම නිසා ඊළඟට ගන්ධයක් ගානද්වාරේ හැපීම නිසා ඊළඟට රසයක් ජීවහාද්වාරේ හැපීම නිසා පොට්ටබ්බාරම්මණයක් කායද්වාරේ හැපීම නිසා චිත්ත වීති පහළ වෙනකොට ඔන්න ඔය ක්‍රමයට පහළ වෙනවා අනුබන්ධක මනෝද්වාර වීති. එතකොට සමහර අවස්ථාවලදී අරමුණ අප්‍රකට වගේ අරමුණක් නම් පැහැදිලි කරනවා ඔය අතීත වශයෙන් මේ රූපාරම්මණය හෝ ශබ්දාරම්මණය ගනිමින් වීති කිහිපයක් පහළ වෙන්න පුළුවන් කියලා. ඒ වගේම නාම ප්‍රඥප්තිය ගනිමින් වීති කිහිපයක් එක දිගට පහළ වෙන්න පුළුවන් කියනවා. අර්ථ ප්‍රඥප්තිය ගනිමින් වීති කිහිපයක් පහළ වෙන්න පුළුවන් කියනවා. ඒ විදිහේ වෙනස්කම් තියෙනවා. එතකොට
කායද්වාර වීති අනුවද මෙසේම මනෝද්වාර වීති 3 බැගින් ඇති වේ. ඒක සාමාන්‍යයෙන් ප්‍රකට අරමුණක් නම් ඒ අරමුණේ අසවල් දෙය කයේ හැපුණා කියන ඒ අදහස දැනීම ඇති වෙන්නට නම් ඒ කායද්වාර වීතියෙන් පසුව මනෝද්වාර වීති අනුබන්ධක මනෝද්වාර වීති විදියට 3ක්වත් පහළ වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒ දැනීම ඇති වෙන්නේ. හොඳයි. එතකොට එක්තරා කියන්නේ මම මුලින් මතක් කරා වගේ ප්‍රශස්ත ආචාර්යයන් වහන්සේ නමක් මේ අනුබන්ධක මනෝද්වාර වීති දක්වපු ක්‍රමයයි මේක. ඊළඟට විශේෂ කරුණක් කියන තැන පැහැදිලි කරනවා. දැන් මේ අභිධර්මයේ සම්බන්ධයෙන් සංග්‍රහ පොත්වල බොහෝ පොත්වල මෙන්න මේ 4 වෙනි පරිච්ඡේදයේදීම මේ මරණාසන්න වීති සහ අර්පණා වීති දක්වනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ ඒ මරණාසන්න වීති ටික මෙතනදී දක්වන්නේ නැහැ. මේ පොතේදී අර්පණා වීති ටිකත් මෙතන දක්වන්නේ නැහැ. මොකද 5 වෙනි පරිච්ඡේදයේ ඔය මරණෝත්පත්ති චතුස්කය කියලා මේ පාඩමක් එනවා. අන්න එතනදී මේ මරණය සම්බන්ධවත් විස්තරයක් තියෙනවා. ඒත් එක්කම තමයි මේ මරණාසන්න වීති පැහැදිලි කරන්නේ. ඒකට මරණාසන්න වීති වලදී පංචද්වාර වීතිත් තියෙනවා මනෝද්වාර වීතිත් තියෙනවා. ඒකට අපිට එතනදී තමයි මේ වීති ටික ඉගෙන ගන්න වෙන්නේ. ඊළඟට අර්පණා වීති, ධ්‍යාන වීති. එතකොට ඒ චිත්ත වීති ඉගෙන ගන්න ඒ චිත්ත වීති පැහැදිලි කරන්නේ මේ පොතේ අගට. කර්මස්ථාන සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් තියෙනවා. භාවනා කර්මස්ථාන. ඒ විස්තරයෙන් අනතුරුව තමයි අර්පණා වීති මේ පොතේ පැහැදිලි කරන්නේ. ඒ නිසා ඒ තැන්වලදීම මරණාසන්න වීති සහ අර්පණා වීති දක්වන්නෙමු කියලා කියනවා. ඒ තැන්වලදී අපිට ඒ ටික ඉගෙන ගන්න පුළුවන්. එතකොට අර මරණාසන්න නැත්නම් මරණෝත්පත්ති චතුස්කය කියන පාඩමේ කරුණුත් එක ඉගෙන ගන්නකොට බොහොම පැහැදිලි ඒ වීති. කර්මස්ථාන ඉගෙනගෙන අවසානයේදී අර්පණා වීති ඉගෙන ගන්නකොට ඒක බොහොම පැහැදිලි. ඒ නිසා වඩාත් පැහැදිලි භාවයේ වෙනුවෙන් ඒ කොටස් ඒ තැන්වල දක්වලා තියෙනවා. අපි ඒ තැන්වලින් ඉගෙන ගනිමු. හොඳයි. ඊළඟට අපිට අද තියෙන්නේ අලුත් පාඩමක් පුද්ගල බෙහෙදේ. පුද්ගල බෙහෙදේ. හොඳයි. ඒ පාඩමත් කියවන්නකෝ. අවසරයි ස්වාමීනි. පූජනීය මහාචාර්ය රේරුකානේ චන්දවිමලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍ර යානන් වහන්සේ විසින් සම්පාදනය කරන්නට යෙදුණු අභිධර්ම මාර්ගය නම් මහා නර්ග ග්‍රන්ථ රත්නෙහි 144 වැනි පිටුවේ යෙදෙන 4 වැනි පරිච්ඡේදයෙහි 12 වන පාඩම පුද්ගල බෙහෙදය. ප්‍රතඥ පුජ්‍යලයෝය ආර්ය පුජ්‍යලයෝ යයි පුජ්‍යලයෝ දෙකටසකි. ප්‍රතඥ පුජ්‍යලයෝ 4 දෙනෙකි. ආර්ය පුජ්‍යලයෝ 8 දෙනෙකි. සියලුම පුජ්‍යලයෝ 12 දෙනෙකි. ප්‍රතඥ පුජ්‍යලයන් 4 දෙනා නම් දුර්ගති අහේතුක පුජ්‍යලයාය, සුගති අහේතුක පුජ්‍යලයාය, ද්වි හේතුක පුජ්‍යලයාය, ත්‍රි හේතුක පුජ්‍යලයාය යන මොහුය. මේ පුජ්‍යලයන් ભેදයට පැමිණෙන්නේ ප්‍රතිසන්දි චිත්තයෙනි. අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණ චිත්තයෙන් ප්‍රතිසන්දිය ලැබුවෝ දුර්ගති අහේතුකයෝය. කුශල විපාක උපේක්ෂා සහගත සම්තීරණයෙන් ප්‍රතිසන්දිය ලැබුවෝ සුගති අහේතුකයෝය. මහා විපාක ඥාන විප්පයුක්ත සිත් 4න් ප්‍රතිසන්දිය ලැබුවෝ ද්වි හේතුකයෝය. මහා විපාක ඥාන සංප්‍රයුක්ත 4ය
මහත්ගත විපාක නවය යන සිත් 13න් ප්‍රතිසන්දිය ලැබුවෝ ත්‍රි හේතුකයෝය. අසඤ්ඤ පුජ්‍යලයාද අහේතුක පුජ්‍යලයකි. සෝවාන් මාර්ගස්ත පුජ්‍යලයාය සෝවාන් ඵලස්ත පුජ්‍යලයාය සකෘදාගාමි මාර්ගස්ත පුජ්‍යලයාය සකෘදාගාමි ඵලස්ත පුජ්‍යලයාය අනාගාමි මාර්ගස්ත පුජ්‍යලයාය අනාගාමි ඵලස්ත පුජ්‍යලයාය අරහත් මාර්ගස්ත පුජ්‍යලයාය අරහන්ත ඵලස්ත පුජ්‍යලයාය යන මේ පුජ්‍යලයෝ 8 දෙන ආර්ය පුජ්‍යලයෝය. අරහත් ඵලස්ත පුජ්‍යලයාට අශේක්ෂ පුජ්‍යලයා යයිද ඉතිරි ආර්ය පුජ්‍යලයන් 7 දෙනාට ශෛක්ෂ පුජ්‍යලයෝ යයිද කියනු ලැබේ. එතකොට පුද්ගල බෙහෙදේ. එතකොට මේ ලෝකේ ඊට පස්සේ සක්වල නැත්නම් අනන්ත සක්වල ඉන්න සියලුම සත්වයන් බෙදලා දක්වනවා. බෙදලා දක්වනවා. එතකොට කොටස් 12කට ඇතුළත් කරලා දක්වනවා. එතකොට මේ බෙදීමට නොයැටෙන සත්වෙක් නැහැ. මේ සක්වල වේවා අනන්ත සක්වල වේවා යම් තාක් සත්වයෝ ඉන්නවා නම් ඒ සියලුම සත්වෝ මේ කොටස් 12න් එකට අයිති. එතකොට අපි මේ කොටස් 12 මේ බෙදීම් 12 ඉගෙන ගත්තා කියන්නේ ඒ හැම සත්වයක් ගැනම යම් පමණකින් දැනගත්ත වෙනවා. බලන්න මුලින්ම පෘථග්ජන පුජ්‍යලයෝය ආර්ය පුද්ගලයෝයයි පුජ්‍යලයෝ දෙකොටසකි. මුලින්ම පෘථග්ජන පුජ්‍යලයොත් ආර්ය පුජ්‍යලයොත් කියලා කොටස් දෙකකට බෙදෙනවා මේ පුජ්‍යලය. පුජ්‍යලයෝ කොටස් දෙකකට බෙදෙනවා. එතකොට පෘථග්ජන පුජ්‍යලයෝ 4 දෙනෙකි ආර්ය පුජ්‍යලයෝ 8 දෙනෙකි. සියලුම පුජ්‍යලයෝ 12 දෙනෙකි. ඔක්කොම පුජ්‍යලයෝ 12යි. පෘථග්ජන පුජ්‍යලයෝ 4යි ආර්ය පුජ්‍යලයෝ 8 දෙනයි. එතකොට සියලුම පුජ්‍යලයෝ 12යි. මෙන්න මේ කොටස් 12න් කොයි කොටසකට හෝ යම් තාක් සත්වයෝ ඉන්නවා නම් මේ සක්වල අනන්ත සක්වල මේ විශ්වයේ ඒ සත්වයෝ ඇතුළත් වෙනවා. මේ කොටස් 12න් කොයි කොටසකට හෝ. එතකොට පෘථග්ජන පුජ්‍යලයන් 4 දෙනා නම් දුර්ගතිය හේතුක පුජ්‍යලයාය සුගතිය හේතුක පුජ්‍යලයාය ද්විහේතුක පුජ්‍යලයාය ත්‍රිහේතුක පුජ්‍යලයා යන මෞවිය. පෘථග්ජන පුජ්‍යලයෝ 4 දෙනා කවුද කියලා පැහැදිලි කරනවා. එතකොට එක්කෙනෙක් දුර්ගතිය හේතුක, අනිත් කෙනා සුගතිය හේතුක පුජ්‍යලය, අනිත් කෙනා ද්විහේතුක පුජ්‍යලය, අනිත් කෙනා ත්‍රිහේතුක පුජ්‍යලය. එතකොට මේ දුර්ගතිය හේතුක පුජ්‍යලයා සුගතිය හේතුක පුජ්‍යලයා ආදී මේ 4 දෙනා කවුද කියලා දැනගන්න කලින් මේ පෘථග්ජන කියලා කියන්නේ කාටද? ඇයි කියන එක අපි ටිකක් පැහැදිලි කරගන්න ඕනි ධර්මයේ සඳහන් වෙන ආකාරයට. අපි බලමු මේ පෘථග්ජන කියන්නේ හේතුව. පාලියෙන් නම් පුතුජ්ජනෝ කියලා කියනවා. එතකොට දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍ර අට කතාවේ මෙන්න මෙහෙම පැහැදිලි කරලා තියෙනවා. මේ පෘථග්ජන කොට පුතුජ්ජනාති කියලා එක සිංහලෙන් අපි දක්වනවා පෘථග්ජන යනු. පළවෙනි අර්ථයේ අර්ථ ගණනාවක් දක්වනවා. නමුත් අපි අර්ථ කිහිපයක් තමයි මෙතෙන් දරන් තියෙන්නේ. එකක් පුතු කිලේසේ ජනින්තීති පුතුජ්ජනා. පෘථග්ජනයෝ කියන්නේ කාටද කියලා මේ පැහැදිලි කරන්නේ. කියන්නේ බොහෝ කෙලෙස් උපදවන නිසා උපදවත් නොයි පුතුජ්ජනා. බොහෝ කෙලෙස් උපදවනවා. නැත්තම් මහත් වූ කෙලෙස් වගුරුවනවා. సంతානි උපදවනවා, ඇති කරනවා. අන්න ඒ නිසා පෘථග්ජන කියලා කියනවා. බොහෝ කෙලෙස් තමන්ගේ సంతානි වරින් වර උපදවනවද
වගුරුවනවද අන්න ඒ අයට කියනවා පෘථග්ජන කියලා. ඊළඟට දෙවෙනි අර්ථය බලන්න. පුතු අවිහත සක්කාය දිට්ඨිකාති පුතුජන. ඒ කියන්නේ පහව නොගිය බලවත් වූ සක්කාය දිට්ඨිය ඇත්තෝ පෘථග්ජනයෝ නම් වේ. ඒ කියන්නේ තාම පහව ගිහිල්ලා නැහැ සක්කාය දිට්ඨිය බලවත් වූ මහත් වූ මේ සක්කාය දිට්ඨිය ඇත්තන්ට කියනවා පෘථග්ජන කියලා. ඊළඟට පුතු නානා ඕගෙහි වුයිහන්තිති පුතුජන. පුතු නානා ඕගෙහි වුයිහන්ති කියන්නේ මහත් වූ නොයෙක් ඕගයන්ගෙන් සැඩ පහරින් ගසාගෙන යන නිසා කියනවා පෘථග්ජනයෝ කියලා. ඒ කියන්නේ ඔය කාම ඕග භව ඕග ඊට පස්සේ දිට්ඨි ඕග අවිජ්ජා ඕග කියලා ඕග තියෙනවා. දැන් අපි කියනවා සැඩ පහරවල්. කෙලෙස් සැඩ පහරවල්. අපිට පසුව ඉගෙන ගන්න පුළුවන් මේවා. අපි කෙටියෙන් කියනවා නම් නානා කෙලෙස් සැඩ පහරවල් වලින් ගසාගෙන යන නිසා. කියන්නේ ඒවට අසු වෙලා ඉන්න නිසා පෘථග්ජනයෝ කියලා කියනවා. ඊළඟට පුතු සන්තාපේහි සන්තප්පන්ති. يعني මහත් වූ තැවීම් වලින් කෙලෙස් තැවීම් වලින් තැවෙන නිසා බොහෝ කෙලෙස් තැවීම් වලින් තැවෙන නිසා පෘථග්ජනයෝ කියලා කියනවා. ඊට පස්සේ පුතු පංචසු කාම ගුණේසු රත්තා ගතිතා මුච්චිතා අජ්ජෝපන්නා ලග්ගා පලිබුද්ධාති පුතුජන. ඒ කියන්නේ මේ මහත් වූ පංච කාම ගුණයන්හි පංච කාම ගුණ කියලා කියන්නේ ලස්සන රූප, ශබ්ද, ගන්ධ, රස ඊට පස්සේ පොට්ටබ්බ මේ කියන මේ මහත් වූ බොහෝ වූ පංච කාම ගුණයන්හි ඇලිලා ගැලිලා මුලා වෙලා ඊට බැසගෙන ඉන්න පිරිසට කියනවා පෘථග්ජන කියලා. ඊට පස්සේ පුතු පංචහි නීවරණේහි ආවුතා නිවුතා ඕවුතා පිහිතා පටිච්චන්නා පටිකුජ්ජිතා පුතුජන පටිකුජ්ජිතාති පුතුජන. පංච නීවරණයන්ගෙන් මහත් වූ පංච නීවරණයන්ගෙන් වැහිලා ඉවලින් ආවරණය වෙලා ඒවට යට වෙලා ඉන්න පුජ්‍යලයන්ට කියනවා පෘථග්ජනයෝ කියලා. ඒකට මේ අර්ථ කිහිපයක්. මේක තියෙන්නේ දීඝනිකාය බ්‍රහ්මජාල සූත්‍ර අට කතාවේ. තවත් පැහැදිලි කරනවා එතන. අපි මේ බොහොම සරල අර්ථය කියවෙන ඒ කාරණා කිහිපයක් අර්ථ කිහිපයක් තමයි මෙතෙන්ට ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට අපිට පැහැදිලි මේ පෘථග්ජන කියන්නේ ඇයි කියන එක. විශේෂයෙන්ම පුතු කිලේසේ යනින්තීති පුතුජන. මහත් වූ බොහෝ වූ කෙලෙස් ඇති කරවනු නැත්නම් උපදවනු වගුරුවනු අන්නේ නිසා පෘථග්ජන කියලා කියනවා. මේ විදිහට අර්ථ ගණනාවක් තියෙනවා. හොඳයි. එතකොට මෙන්න මේ පෘථග්ජනයන් කොටස් හතරකින් දක්වනවා. කොටස් හතරකින් දක්වනවා. හතරකට බෙදලා දක්වනවා. බලන්න දුර්ගතිය හේතුක පුජ්‍යලයා, ඊට පස්සේ සුගතිය හේතුක පුජ්‍යලයා, ඊළඟට ද්වි හේතුක පුජ්‍යලයා සහ ත්‍රි හේතුක පුජ්‍යලයා හැටියට. එතකොට මේ පුජ්‍යලයන් බෙහෙදයට පැමිණෙන්නේ ප්‍රතිසන්දි චිත්තේ. එතකොට මේ පෘථග්ජන පුජ්‍යලයන්ගේ බෙහෙදය ඇති වෙලා තියෙන්නේ ප්‍රතිසන්දි සිතට අනුව. ඒ සත්‍යයන් භවයේ උපදිනකොට මුලින්ම පහළ වුණු සිතට අනුව තමයි මේ පෘථග්ජන පුජ්‍යලය බෙදලා තියෙන්නේ කොටස් හතරකට. එතකොට අකුසල විපාක උපේක්ඛා සහගත සම්පීර්ණ චිත්තයෙන් ප්‍රතිසන්දිය ලැබුව දුර්ගතිය හේතුකයෝය. කුසල විපාක උපේක්ඛා සහගත සම්පීර්ණ ප්‍රතිසන්දිය ලැබුව සුගතිය හේතුකයෝය. මහා විපාක ඥාන විප්‍රයුක්ත සිත් සතරෙන් ප්‍රතිසන්දිය ලැබුව ද්වි හේතුකයෝය. මහා විපාක ඥාන සම්පයුක්ත හතරේ මහග්ගත විපාක 9 යන සිත් 13න් ප්‍රතිසන්දිය ලැබුව ත්‍රි හේතුකයෝය.
අසඤ්ඤ පුජ්‍යලයාද හේතුක පුජ්‍යලයකි. හොඳයි අපි මේක රූප සටහනක් ඔස්සේ බලමු. මේ ප්‍රතිසන්දි සිතෙන් මේ පෘථග්ජන පුජ්‍යලයන්ගේ බෙදීම ඇති වෙන විදිය. අද පුද්ගල බෙහෙදය මුලින්ම බෙදන්නේ කොටස් දෙකකට පුජ්‍යලයෝ පෘථග්ජන පුජ්‍යලයෝ සහ ආර්ය පුජ්‍යලයෝ වශයෙන්. පෘථග්ජන පුජ්‍යලයෝ කොටස් 4කට බෙදෙනවා. එතකොට බලන්න ආර්ය පුජ්‍යලයෝ කොටස් 8කටයි බෙදෙන්නේ. ඒකට සියල්ලම 12යි. එතකොට පුජ්‍යල ભેද 12යි. පුද්ගල කොටස් 12යි. අපි බලමු පෘථග්ජන පුජ්‍යලයෝ. මේ බෙදීම් 4 පළවෙනි කෙනා තමයි දුර්ගති අහේතුක පුජ්‍යලයා. දුර්ගති අහේතුක කියනකොට මේ දුගතියේ ඉපදුණු අහේතුක පුජ්‍යලයා. ළඟට සුගති අහේතුක පුජ්‍යලයා දෙවෙනි කෙනා. කියන්නේ සුගතියේ ඉපදුණු අහේතුක පුජ්‍යලයා. ඊළඟට තුන්වෙනි පුජ්‍යලයා තමයි ද්වි හේතුක පුජ්‍යලයා. හේතු දෙකක් ඇති පුජ්‍යලයා. ඊළඟට ත්‍රි හේතුක පුජ්‍යලයා. හේතු තුනක් ඇති පුජ්‍යලයා. එතකොට පළවෙනි කෙනා දුර්ගති අහේතුක පුජ්‍යලයා. දුගතියේ ඉපදිලා තියෙන අහේතුක පුජ්‍යලයා. එතකොට මේ පුජ්‍යලයා කියන්නේ දුර්ගති අහේතුක පුජ්‍යලයා වීමට බලපාන්නේ ප්‍රතිසන්දි සිත. උප්පත්තිය ලැබෙනකොට පහළ වුණු මුල් සිත. අපි බලමු මේ පුජ්‍යලයාගේ සිත මොකක්ද කියලා. අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණි. අන්න අහේතුක සිතක් මේක. අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිර්ණ සිත. මෙන්න මේ සිත තමයි මේ දුර්ගති අහේතුක පුජ්‍යලයට ප්‍රතිසන්දි අවස්ථාවේ නැත්නම් භවයේ පළවෙනි සිත විදියට ලැබුණේ. මේ සිතින් තමයි ඉපදුනේ. එතකොට මේක අකුසල විපාක සිතක්. කුසල විපාක සිතක්. සංසාරේ කරපු අකුසල් නිසා ඊට විපාකයක් විදියට ලැබුණු මේ භවයේ පළවෙනි සිත. එතකොට මෙන්න මේ සිතින් ඉපදුණු පිරිසට කියනවා දුර්ගති අහේතුක පුජ්‍යලයෝ කියලා. මේ සිතින් ඉපදුණු පුජ්‍යලයට දුර්ගති අහේතුක පුජ්‍යලයා කියලා කියනවා. දුර්ගති ඉපදුනේ අහේතුකයි කියලා කියන්නේ අර හේතු නාමයෙන් හඳුන්වන එක හේතුවක්වත් මේ සිතේ යෙදෙන්නේ නැහැ. හේතු නාමයෙන් අපි හේතු සංග්‍රහය කියලා පාඩමක් කලින් ඉගෙන ගත්තා. එතකොට ඒ හේතු වලින් එක හේතුවක්වත් මේ සිතේ යෙදෙන්නේ නැහැ. ප්‍රතිසන්දි සිතේ නිසා මේ පුජ්‍යලයා අහේතුකයි. වගේම අකුසල විපාක සිතක් නිසා දුගතියේ ඉපදිලා තියෙන්නේ. එතකොට මේ දුර්ගති අහේතුක පුජ්‍යලයා කියලා කියන්නේ සතර අපායට අයිති මේ සත්‍යය තමයි මෙතනදී අදහස් කරන්නේ. දුර්ගති අහේතුක පුජ්‍යලයා කියන කොටසට අයිති වෙන්නේ සතර අපායට අයිති සත්‍යය. ඒතර සතර අපායට අයිති සියලුම සත්‍යයන්ගේ ප්‍රතිසන්දි සිත අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිර්ණ සිත. දැන් එතකොට සත්‍යයන්ට කියනවා දුර්ගති අහේතුක පුජ්‍යලයෝ කියලා. දැන් ඊළඟට සුගති අහේතුක පුජ්‍යලයා. මේ සුගති අහේතුක පුජ්‍යලයා මෙසේ මේ නමින් හඳුන්වන්න හේතුව තමයි ප්‍රතිසන්දි සිත. එතකොට මේ පුජ්‍යලයාගේ ප්‍රතිසන්දි සිත තමයි කුසල විපාක උපේක්ෂා සහගත සම්තිර්ණි. අහේතුක වූ කුසල විපාක උපේක්ෂා සහගත සම්තිර්ණි. මේ සිතෙන් ඉපදුණු පිරිස සුගති අහේතුක පුජ්‍යලයා කියන කොටසටයි ඇතුළත් වෙන්නේ. එතකොට සුගතිය ඉපදුනේ හැබැයි අහේතුකයි. කියන්නේ හේතු නාමයෙන් හඳුන්වපු එකම හේතුවක්වත් මේ ප්‍රතිසන්දි සිතේ නැහැ. ඒ නිසා හේතුක පුජ්‍යලයක. එතකොට සුගති අහේතුක පුජ්‍යලයන් අපිට මනුස්ස ලෝකේ ආදී දකින්න ලැබෙනවා. හරි සුගතියක ඉපදිලා තියෙනවා. එතකොට මේ සිත මේ කුසල විපාක උපේක්ෂා සහගත සම්තිර්ණ කියන සිත කුසලයක විපාක සිතක්. අපි කලින් පැහැදිලි කරලා දුන්නා ද්වි හේතුක ඕමක කුසල් කරපු පිරිසට ප්‍රතිසන්දියේදී ලැබෙන්නේ කුසල විපාක උපේක්ෂා සහගත සම්තිර්ණ සිත කියලා. ඒ පිරිසට කියනවා සුගති අහේතුක පුජ්‍යලයෝ කියලා.
හොඳයි. ඊළඟට ද්විහේතුක පුජ්‍යලයා. ද්විහේතුක පුජ්‍යලයා කියන්නේ මේ විදිහට බෙදන්නත් හේතුව මේ පුජ්‍යලයෝ ප්‍රතිසන්දි සිතට අනුව. කොට මේ ද්විහේතුක පුජ්‍යලයා බවට පත් වෙන්නේ මෙන්න මේ දක්වලා තියෙන ප්‍රතිසන්දි සිත් හතරෙන් උපන් අය. මොනවද? අර සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික විපාක සිත. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික විපාක සිත. ඊළඟට උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික විපාක සිත. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සංස්කාරික විපාක සිත. මෙන්න මේ සිත් හතරින් යමකින් ඉපදුනා නම් යම් සත්වයක් අන්නේ සත්‍යයට කියනවා ද්විහේතුක පුජ්‍යලයා කියලා. ද්විහේතුක පුජ්‍යලයා. හොඳයි. ඒකට ද්විහේතුක පුජ්‍යලයා කියලා මේ පුජ්‍යල කොටාසයක් දක්වන්නේ මෙන්න මේ මහා විපාක සිත් හතරෙන් ඥාන විප්‍රයුක්ත මහා විපාක සිත් හතරෙන් ඉපදුණු පුජ්‍යලයා. ඊළඟට ත්‍රිහේතුක පුජ්‍යලයා. බලන්න. ත්‍රිහේතුක පුජ්‍යලයා බවට පත් වෙන්නේ ඒ ප්‍රතිසන්දි සිතට අනුව. එතකොට මෙතන සිත් 13ක් තියෙනවා. සිත් 13ක් තියෙනවා. ඒකට බාණ්ඩ මුලින් දැන් මෙතන අපි සිත් 13 මුලින් බලමු. බලන්න මුලින් තියෙනවා සෝමනස් සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික විපාක සිත. ඊළඟට සෝමනස් සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික විපාක සිත. ඊළඟට උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික විපාක සිත. උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික විපාක සිත. එතකොට මේ මුලින්ම තියෙන සිත් හතර මහා විපාක සිත් හතර. ඥාන සංප්‍රයුක්ත මහා විපාක සිත් හතර. ඊළඟට තියෙන්නේ මහත්ගත විපාක සිත් 9. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන විපාක සිත. අඩේ සු කියලා යකුරු දක්වලා තියෙන්නේ අර ධ්‍යාන අංග කෙටියෙන් දක්වලා තියෙන එක තමයි තේරෙනවා. ඊළඟට තියෙනවා විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතීය ධ්‍යාන විපාක සිත. ඊළඟට පීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතීය ධ්‍යාන විපාක සිත. ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යාන විපාක සිත. ඊළඟට උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන විපාක සිත. ඊළඟට අවසාන සිත් 4 අරූප විපාක 4. බලන්න ආකාසානං ඡායතන විපාක සිත. විඥානං ඡායතන විපාක සිත. ආකින්චඤ්ඤායතන විපාක සිත. නේව සංඥා නාසඤ්ඤායතන විපාක සිත. එතකොට මෙන්න මේ සිත් 13ක් මෙතන දක්වලා තියෙනවා. මහා විපාක 4ත් මහත්ගත විපාක 9ත්. මේ සිත් 13න් උපන් සත්‍යෝ නැත්නම් යම් සත්‍යයන්ගේ ප්‍රතිසන්දිසිත මෙන්න මේ සිත් 13න් එකක් නම් අන්නේ සත්‍යයන්ට කියනවා ත්‍රිහේතුක පුජ්‍යලයෝ කියලා. ත්‍රිහේතුක පුජ්‍යලයෝ. එතකොට ත්‍රිහේතුක පුජ්‍යලයෝ බවට පත් වෙන්නේ මෙන්න මේ සිත් වලින් උපන් සත්‍ය. එතකොට මෙතන සිත් 13යි ඊළඟට ද්විහේතුක පුජ්‍යලයා සම්බන්ධයෙන් අපි දැක්වා සිත් 4ක්. සුගති අහේතුක පුජ්‍යලයා සම්බන්ධයෙන් එක සිතයි. දුර්ගති අහේතුක පුජ්‍යලයා සම්බන්ධයෙන් එක සිතයි. එතකොට මේ පුජ්‍යලයෝ තුන් දෙනා සම්බන්ධයෙන් සිත් 6යි. මෙතන 13යි එකතු වෙනකොට 19ක් එනවා. මේ සිත් 19 තමයි අපි ඉගෙන ගත්තේ මුලින්. ප්‍රතිසන්දි ඒ වගේම භවාංග චුති කියන මේ කෘත්‍යයන් සිද්ධ කරන සිත් හැටියට. විශේෂයෙන්ම ප්‍රතිසන්දි කෘත්‍ය සිද්ධ කරන සිත් 19ක් කියලා අපි ඉගෙන ගත්තා. ඒ 19 තමයි මෙන්න මෙතනදී අපි දැක්ුවේ. හොඳයි. ඊට පස්සේ අපි බලමු මේ ආර්ය පුජ්‍යලයෝ 8 දෙනා කවුද කියලා. පොතේ දක්වනවා සෝවාන් මාර්ගස්ත පුජ්‍යලයා, සෝවාන් පලස්ත පුජ්‍යලයා, සකෘදාගාමි මාර්ගස්ත පුජ්‍යලයා, සකෘදාගාමි පලස්ත පුජ්‍යලයා, අනාගාමි මාර්ගස්ත පුජ්‍යලයා, අනාගාමි පලස්ත පුජ්‍යලයා, අරිහත් මාර්ගස්ත පුජ්‍යලයා, අරිහත් පලස්ත පුජ්‍යලයා යන මේ පුජ්‍යලයෝ 8 දෙනා ආර්ය පුජ්‍යලයෝය කියලා. හොඳයි. අපි රූප සටහනක් ඔස්සේ ආර්ය පුජ්‍යලයෝ තවදුරටත් පැහැදිලි කරගමු.
බලන්න පුද්ගල බෙහෙදේ මුලින්ම පුද්ගලයෝ කොටස් දෙකකට බෙදෙනවා පෘථග්ජන පුද්ගලයෝ සහ ආර්ය පුද්ගලයෝ හැටියට. පෘථග්ජන පුද්ගලයෝ 4 දෙනයි. දුර්ගතිය හේතුක පුද්ගලයා, සුගතිය හේතුක පුද්ගලයා, ද්වි හේතුක පුද්ගලයා සහ ත්‍රි හේතුක පුද්ගලයා. එතකොට මේ පුද්ගලයන් ඒ විදිහට බෙදෙන්න හේතුව ප්‍රතිසන්දිසිත කියන එක අපි මුලින් පැහැදිලි කරා. ඒ හේතු වෙන ප්‍රතිසන්දිසිතුත් අපි දැක්කුවා. ඊළඟට ආර්ය පුද්ගලයෝ 8 දෙනා. බලමු. ආර්ය පුද්ගලයා 8 දෙනා දැන් තියෙනවා. පළවෙනි පුද්ගලයා තමයි සෝවාන් මාර්ගස්ත පුද්ගලයා. එතකොට ආර්ය පුද්ගලයෝ කියලා කියන්නේ මේ විශේෂයෙන්ම මාර්ගඵල ලැබුව පුද්ගලයන්ට. තමයි ආර්ය පුද්ගලයෝ කියන්නේ. එතකොට අරයෝ හනන්තීති අරියා කියලා පැහැදිලි කරනවා. කියන්නේ මේ කෙලෙස් සතුරන් නසන කෙලෙස් සතුරන් නැසූ පුද්ගලයන්ට ආර්ය පුද්ගලයෝ කියලා කියනවා. එතකොට විශේෂයෙන්ම මේ මාර්ගඵලවලට පත්තුණු පුද්ගලයන්ගේ තමයි ඒ ස්වરૂපේ තියෙන්නේ. එතකොට පළවෙනි පුද්ගලයා සෝවාන් මාර්ගස්ත පුද්ගලයා. ඊළඟට දෙවෙනි පුද්ගලයා සෝවාන් ඵලස්ත පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා සකෘදාගාමි මාර්ගස්ත පුද්ගලයා. හතරවෙනි පුද්ගලයා සකෘදාගාමි ඵලස්ත පුද්ගලයා. ඊළඟට පස්වෙනි පුද්ගලයා අනාගාමි මාර්ගස්ත පුද්ගලයා. හයවෙනි පුද්ගලයා අනාගාමි ඵලස්ත පුද්ගලයා. හත්වෙනි පුද්ගලයා අරිහත් මාර්ගස්ත පුද්ගලයා. අටවෙනි පුද්ගලයා යටම තියෙනවා අරිහත් ඵලස්ත පුද්ගලයා. එතකොට මේ සෝවාන් මාර්ගස්ත පුද්ගලයා කියලා කියන්නේ සෝවාන් මාර්ග සිත අවස්ථාව. ඒ සිත අවස්ථාව අරගෙන තමයි සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙක් දක්වන්නේ. සෝවාන් මාර්ග සිත යම් සත්‍යයකගේ පහළ වෙනවා නම් අන්න ඒ තැනත්තට කියනවා ඒ අවස්ථාව අරගෙන සෝවාන් මාර්ගස්ත පුද්ගලයා කියලා. සෝවාන් මාර්ග සිත කියන්නේ එක චිත්තක්ෂණ අවස්ථාවක්, එක සිතක්. ඒ එක චිත්තක්ෂණ අවස්ථාවේදී ඉන්න පුද්ගලයා අරමුණු කරගෙන තමයි සෝවාන් මාර්ගස්ත පුද්ගලයා කියලා කියන්නේ. ඊළඟට සෝවාන් ඵලස්ත පුද්ගලයා කියන්නේ සෝවාන් වුණු කෙනා. සෝවාන් ඵලයට පත් වුණු කෙනා. ඊළඟට සකෘදාගාමි මාර්ගස්ත පුද්ගලයා. සකෘදාගාමි මාර්ග චිත්තක්ෂණ අවස්ථාවේදී ඒ පුද්ගලයා හඳුන්වන්නේ සකෘදාගාමි මාර්ගස්ත පුද්ගලයා කියලා. ඊළඟට සකෘදාගාමි ඵලස්ත පුද්ගලයා කියන්නේ සකෘදාගාමි ඵලයට පත් වුණු තැනැත්තා. එහෙම නැත්නම් අපි අද කියන්නේ සකදාගාමි ආර්යයන් වහන්සේ කියලා. අන්න ඒ පුද්ගලයාව තමයි සකෘදාගාමි ඵලස්ත පුද්ගලයා කියලා අදහස් කරන්නේ. ඊළඟට අනාගාමි මාර්ගස්ත පුද්ගලයා. එන්නේ අනාගාමි මාර්ග සිත යම් පුද්ගලයෙකුට පහළ වෙනවද අන්නේ අවස්ථාව අරමුණු කරලා ඒ පුද්ගලයාට කියනවා අනාගාමි මාර්ගස්ත පුද්ගලයා කියලා. ඊළඟට අනාගාමි ඵලස්ත පුද්ගලයා. අනාගාමි ඵලයට පත් වුණු කෙනා. අරහත් මාර්ගස්ත පුද්ගලයා. ඒ කියන්නේ අරිහත් මාර්ග සිත පහළ වෙන අවස්ථාව අරගෙන ඒ අවස්ථාවේ පුද්ගලයාට කියනවා අරිහත් මාර්ගස්ත පුද්ගලයා කියලා. ඊළඟට අරිහත් වුණු රහත් වුණු පුද්ගලයාට කියනවා අරිහත් ඵලස්ත පුද්ගලයා කියලා. එතකොට මේ පුද්ගලයන් 8 දෙනා අතුරින් අරිහත් ඵලස්ත පුද්ගලයා අසයික්ෂ පුද්ගලයා ඉතිරි ආර්ය පුද්ගලයන් 7 දෙනාට සයික්ෂ පුද්ගලයයි කියනු ලැබේ කියලා මේ පොතේ දක්වලා තියෙනවා. අපි ඒක බලමු මෙතන. බලන්න මුලින් මේ ආර්ය පුද්ගලයන් 7 දෙනා මුලින් ඉන්න. අරිහත් මාර්ගස්ත පුද්ගලයා දක්වා. සෝවාන් මාර්ගස්ත පුද්ගලයාගේ පටන් අරිහත් මාර්ගස්ත පුද්ගලයා දක්වා මේ පුද්ගලයන් 7 දෙනාට කියනවා ශෛක්ෂ පුද්ගලයෝ කියලා. නැත්නම් පාලියෙන් කියනවා සේක. සේක පුද්ගලයෝ. ශෛක්ෂ පුද්ගලයෝ කියලා කියන්නේ තාම හික්මෙන පිරිස. ඒ කියන්නේ සීල සමාධි මේ ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂාවේ තාම හික්මෙනවා. හික්මෙමින් ඉන්නවා. අන්නේ පුද්ගලයන්ට කියනවා සෛක්ෂ පුද්ගලයෝ. නැත්නම් සේක පුද්ගලයෝ කියලා. ඊළඟට අරිහත් ඵලස්ත පුද්ගලයා. ඒ කියන්නේ රහතන් වහන්සේ. රහතන් වහන්සේට කියනවා
අසායික්ෂ පුද්ගලයා කියලා. පාලියෙන් කියනවා අසේක කියලා. අසේක පුද්ගලයා. ඒ කියන්නේ අසේක පුද්ගලයා කියලා කියන්නේ මේ හික්මීම අවසන් කරලා දැන් තියෙන්නේ. අයි එතනින් එහාට හික්මෙන්න දෙයක් නැහැ. එතකොට ත්‍රි ශික්ෂාවේ හික්මිලා අවසන්. අන්න ඒ රහතන් වහන්සේට කියනවා අසායික්ෂ පුද්ගලයා නැත්නම් අසේක පුද්ගලයා කියලා. එතකොට ඊළඟට දැන් අපි මේ 31 ඵලයේ ගත්තහම සාමාන්‍යයෙන් සිතක් නැතුව උපදින බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. සත්‍ය උපදින බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. එතකොට අන්න ඒ බ්‍රහ්ම ලෝකෙට කියනවා මේ අසඤ්ඤ සත්වය කියලා. එතකොට මේ අසඤ්ඤ සත්වයේ ඉන්න පුජ්‍යලියෝ අපිට අර පෘථග්ජන පුජ්‍යලියෝ සම්බන්ධයෙන් කරපු බෙදීමේදී ඒ බෙදීමට ඍජුව ඇතුළත් කරන්න බෑ. ඒකට හේතුව තමයි මේ අසඤ්ඤ පුජ්‍යලයට ප්‍රතිසන්දි සිතක් පහළ වෙන්නේ නැහැ. රූපකයි විතරයි පහළ වෙන්නේ. එතකොට මේ ග්‍රන්ථයේ දක්වලා තියෙනවා දැන් අපි ඔය මේ බෙදීමේදී මේ පුජ්‍යලය අතහැරෙනවා. මෙතෙක් කරපු බෙදීමේදී. නමුත් මේ අසඤ්ඤ පුජ්‍යලයත් අහේතුක පුජ්‍යලයක් හැටියට තමයි දක්වන්නේ. හැබැයි අපි අර මුලින් අදහස් කරපු අහේතුක පුජ්‍යලයෝ කියන සංඛ්‍යාවට නම් ඍජුවම යොදන්න බෑ. මොකද එතන සුගති අහේතුක දුගති අහේතුක කියලා පුජ්‍යලයෝ දෙන්නෙක් නේ. ඒතකොට එතනදී දුර්ගති අහේතුක පුජ්‍යලයට මේ හේතු එකක්වත් ඒ සිතේ දෙන්නේ නැහැ. සුගති අහේතුක පුජ්‍යලයාගේ ප්‍රතිසන්දි සිතේ එකම හේතුවක්වත් දෙන්නේ නැහැ. එතන අසඤ්ඤ පුජ්‍යලයට සිතක් පහළ වෙන්නේ නැහැ. ප්‍රතිසන්ද සිතක් පහළ වෙන්නේ නැහැ. සිතක් පහළ වුණා නම් අනිවාර්යයෙන්ම ත්‍රි හේතුක පුජ්‍යලයක්. ත්‍රි හේතුක පුජ්‍යලයක් මොකද පංචම ධානයේ විපාක විදියට ගිහිල්ලා එතන උපදින්නේ. අසඤ්ඤ සත්‍ය උපදින්නේ. නමුත් අර සිතක් පහළ වෙන්නේ නැහැ. හේතු තියා සිතක්වත් ප්‍රතිසන්ද සිතක්වත් පහළ වෙන්නේ නැති නිසා අසඤ්ඤ සත්‍යයේ ඉන්න ඒ බ්‍රහ්මියෝ නැත්නම් ඒ පුජ්‍යලයෝ අහේතුක පුජ්‍යලයෝ හැටියටයි සලකන්නේ. ඒකට ඒ කාරණාවත් මතකයේ තියාගන්න. එතකොට අපි මේ කතා කරපු දැන් පෘථග්ජන පුජ්‍යලයෝ අපි හේතු ප්‍රතිසන්දි සිතේ යෙදෙන හේතු අනුව දුර්ගති හේතුක සුගති හේතුක ද්වි හේතුක මේ ත්‍රි හේතුක වශයෙන් හේතු යෙදීම් නොයෙදීම් වශයෙන් මේ බෙදීම් වලට ලක් කරා. එතකොට මේ ආර්ය පුජ්‍යලයෝ මාර්ගඵල ලාභී නිසා ආර්ය නාමයෙන් හැඳින්වෙව්වා. නමුත් මේ ආර්ය පුජ්‍යලයෝ ත්‍රි හේතුක පුජ්‍යලයෝ. හැම කෙනාම ත්‍රි හේතුක පුජ්‍යලයෝ. නමුත් මේ බෙදීමට අනුව අපි ත්‍රි හේතුක කියලා දක්වන්න යන්නේ නැහැ. පුතඥ පුජ්‍යලයෝ සහ ආර්ය පුජ්‍යලයෝ හැටියටයි දක්වන්නේ. නමුත් මේ මාර්ගඵල ලබන්නට නම් මේ පිරිසට ප්‍රතිසන්දිසිත මේ ජීවිතයේ ප්‍රතිසන්දිසිත මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිසිතක් තිබිය යුතුයි. ඒ නිසා ආර්ය පුජ්‍යලයෝ සියලු දෙනා ත්‍රි හේතුක පුජ්‍යලයෝ. ඒකට ත්‍රි හේතුක ආර්ය පුජ්‍යලයෝ. හොඳයි. එතකොට මේ පුද්ගල බෙහෙදය කියන පාඩමේ කරුණු ටික තමයි අපි ওই රූප සටහන ඔස්සේ තවදුරටත් පැහැදිලි කරගන්න යෙදුනේ. එතකොට ඊළඟට අපිට තියෙනවා පුජ්‍යලයන්ට ලැබෙන සිත්. අපි මේ පුජ්‍යලයෝ 12 දෙනෙක් කතා කරානේ. පුද්ගල බෙදීම යටතේ. මෙන්න මේ 12 දෙනාට පහළ වෙන්න පුළුවන් උපරිම සිත් ප්‍රමාණය ඊළඟ පාඩමින් දක්වනවා. පුජ්‍යලයන්ට පහළ වෙන්න පුළුවන් උපරිම සිත් ප්‍රමාණය. එතකොට අපිට හොඳට මේ පාඩමින් තේරෙනවා රහතන් වහන්සේට පහළ වෙන සිත් මොනවද? අනාගාමින් වහන්සේට පහළ වෙන සිත් මොනවද? සකෘදාගාමින් වහන්සේට පහළ වෙන සිත් මොනවද? සෝවාන් උතුමන් වහන්සේට පහළ වෙන සිත් මොනවද? ත්‍රි හේතුක පුජ්‍යලයන්ට ත්‍රි හේතුක පෘථග්ජන පුජ්‍යලයන්ට පහළ වෙන සිත්, ද්වි හේතුක පුජ්‍යලයන්ට අහේතුක පුජ්‍යලයන්ට පහළ වෙන සිත් මොනවද කියන එක පැහැදිලි වෙනවා මේ පාඩමෙන්. ඒක ඉතාම වටිනා පාඩමක්. ඒ පාඩම හොඳින් ග්‍රහණය කරගන්නට නම් ඒක හොඳින් මේ පැහැදිලි කරගන්නට නම්
මේ සිත් ටික මතකයේ තියෙන්න ඕනේ. අපි ඉගෙන ගත්තු සිත් 89 ක්‍රමයට ඔය 121 ක්‍රමයට ඒ සිත් ටික හොඳින් මතකයේ තියාගන්න ඕනේ. එතකොට ඊළඟ සතිය අපි මේ පාඩම කරනවා. ඊළඟ සතියේ පාඩමට සම්බන්ධ වෙනකොට කවුරුත් ඒ සිත් ටික හොඳට මුල ඉඳලා අග දක්වාම මතකයේ තියාගන්න. කවුරුත් ඒක කරන්න ඕනි. එතකොට අපිට මේ පාඩම ඉතාම හොඳින් ග්‍රහණය කරගන්න පුළුවන්. පැහැදිලි කරගන්න පුළුවන්. මොකද මේක ඉතාම වටිනා පාඩමක්. හොඳයි. එහෙමනම් අපි අදට අභිධර්ම පාඩම මෙතකින් අවසන් කරනවා. ඊළඟට අපිට තියෙන්නේ පාලි පාඩම බලමු. අපි එදා දුන්න වනිතා ශබ්දය හා සමාන වර්ණගෙන ශබ්ද කීපයක් වර්ණ ගන්නට බලමු. මේ ටික තමන් ලියපු ටික ළඟට ගන්න. පළවෙනි ශබ්දය තමයි කතහ. කියන්නේ කතාව. කතහ කතහ කතහයෝ කතං කතහ කතහයෝ කතහය කතහබි කතාහි කතහය කතහනං කතහය කතහබි කතාහි. තේරුම තමයි බලා ගන්න පුළුවන්. දැනට කතහය කතහනං කතහය කතහයන් කතහය කතහසු කතහය කතහබි කතාහි කතෙහි කතහ කතහයෝ. ඊළඟට ගීවා බෙල්ල. බෙල්ලට කියන්නේ ගීවා කියලා පාලියෙන්. ගීවා ගීවා ගීවායෝ ගීවන් ගීවා ගීවායෝ ගීවාය ගීවාබි ගීවාහි ගීවාය ගීවානං ගීවාය ගීවාබි ගීවාහි ගීවාය ගීවානං ගීවායන් ගීවාය ගීවාසු ගීවාය ගීවාබි ගීවාහි ගීවේ ගීවා ගීවායෝ. ඊට පස්සේ ජීවහා දිව. ජීවහා ජීවහා ජීවහායෝ ජීවහන් ජීවහා ජීවහායෝ ජීවහාය ජීවහාබි ජීවහාහි ජීවහාය ජීවහානං ජීවහාය ජීවහාබි ජීවහාහි ජීවහාය ජීවහානං ජීවහායන් ජීවහාය ජීවහාසු ජීවහාය ජීවහාබි ජීවහාහි ජීවහේ ජීවහා ජීවහායෝ. ජීවහේ කියලා එන්න ඕනේ ආලපනයක වචන. ඊට පස්සේ නාසේ. නාසා නාසා නාසායෝ නාසන් නාසා නාසායෝ නාසාය නාසාබි නාසාහි නාසාය නාසානං නාසාය නාසාබි නාසාහි. ඊට පස්සේ නාසාය නාසානං නාසායන් නාසාය නාසාසු නාසාය නාසාබි නාසාහි. මෙතන ආලපනේ වැරදීමක් වෙලා තියෙනවා. එතන එන්න ඕනේ නාසේ නාසා නාසායෝ කියලයි. හොඳයි. මාලා මල්දම. මාලා මාලා මාලායෝ මාලං මාලා මාලායෝ මාලාය මාලාබි මාලාහි මාලාය මාලානං මාලාය මාලාබි මාලාහි මාලාය මාලානං මාලායන් මාලාය මාලාසු මාලාය මාලාබි මාලාහි මාලේ මාලා මාලායෝ. කඤ්ඤා කන්‍යාව. එහෙම නැත්නම් ගෑනු ළමයා. කඤ්ඤා කඤ්ඤා කඤ්ඤායෝ කඤ්ඤං කඤ්ඤා කඤ්ඤායෝ කඤ්ඤාය කඤ්ඤාබි කඤ්ඤාහි කඤ්ඤාය කඤ්ඤානං කඤ්ඤාය කඤ්ඤාබි කඤ්ඤාහි කඤ්ඤාය කඤ්ඤානං කඤ්ඤායන් කඤ්ඤාය කඤ්ඤාසු කඤ්ඤාය කඤ්ඤාබි කඤ්ඤාහි කඤ්ඤේ කඤ්ඤා කඤ්ඤායෝ. ඊට දාරිකා දැරිය තරුණිය. දාරිකා දාරිකා දාරිකායෝ දාරිකන් දාරිකා දාරිකායෝ දාරිකාය දාරිකාබි දාරිකාහි දාරිකාය දාරිකානං දාරිකාය දාරිකාබි දාරිකාහි දාරිකාය දාරිකානං දාරිකායන් දාරිකාය දාරිකාසු දාරිකාය දාරිකාබි දාරිකාහි දාරිකේ දාරිකා දාරිකායෝ. භාරියා භාරියාව. භාරියා භාරියා භාරියායෝ භාරියම් භාරියා භාරියායෝ භාරියාය භාරියාබි භාරියාහි භාරියාය භාරියානං භාරියාය භාරියාබි භාරියාහි භාරියාය භාරියානං භාරියායන් භාරියාය භාරියාසු භාරියාය භාරියාබි භාරියාහි භාරියේ භාරියා භාරියායෝ. දේවතා දේවතාවා.
දේවතා දේවතා දේවතායෝ දේවතන් දේවතා දේවතායෝ දේවතාය දේවතාභි දේවතාහි දේවතාය දේවතානං දේවතාය දේවතාභි දේවතාහි දේවතාය දේවතානං දේවතායන් දේවතාය දේවතාසු දේවතාය දේවතාභි දේවතාහි දේවතේ දේවතා දේවතායෝ පූජා පූජාව පූජා පූජා පූජායෝ පූජම් පූජා පූජායෝ පූජාය පූජාභි පූජාහි පූජාය පූජානං පූජාය පූජාභි පූජාහි පූජාය පූජානං පූජායම් පූජාය පූජාසු පූජාය පූජාභි පූජාහි පූජේ පූජා පූජායෝ වසුද්ධ පොළොව වසුද්ධා වසුද්ධා වසුද්ධායෝ වසුද්ධං වසුද්ධා වසුද්ධායෝ වසුද්ධාය වසුද්ධාභි වසුද්ධාහි වසුද්ධාය වසුද්ධානං වසුද්ධාය වසුද්ධාභි වසුද්ධාහි වසුද්ධාය වසුද්ධානං වසුද්ධායං වසුද්ධාය වසුද්ධාසු වසුද්ධාය වසුද්ධාභි වසුද්ධාහි වසුද්ධේ වසුද්ධා වසුද්ධායෝ හොඳයි. දැන් අපි පාලි වාක්‍ය කිහිපයක් දුන්න සිංහලයට නගන්න බලමු අපි. වනිතායෝ අත්තනෝ පුත්තේහිච ඥාතිහිච සද්ධින් නාවාහි ගංගාසු ගච්ඡanti. පළවෙනි එක තේරුම. වනිතායෝ ස්ත්‍රීහු අත්තනෝ තම තමන්ගේ අත්තනෝ කියලා යෙදෙනකොට අපි ඒකේ අර්ථය ගන්නේ මෙතෙන්ද හැටියට තම තමන්ගේ කියලා. පුත්තේහිච පුත්‍රයන්ද ඥාතිහිච සද්ධින් පුත්තේහිච ඥාතිහිච සද්ධින් පුත්‍රයන්ද නෑයන්ද සමග නාවාහි නැව්වලින් ගංගාසු ගංගාවන්හි ගච්ඡanti යත් සචේතු දෙක සචේ තුම්හේ සුවේ ගංගායන් නහා ඉස්සත අද්දා අහං අපි නහා ඉස්සාමි සචේ ඉඳින් තුම්හේ නුබලා සුවේ හෙට ගංගායන් ගංගාවෙහි නහා ඉස්සත නාන්නෙහුනම් අද්දහ ඒකාන්තයෙන් අහං අපි මමද නහා ඉස්සාමි නාන්නෙමි. 3. අධිපති කඤ්ඤාය ගීවායම් පිලන්ධිතුන් මාල්හායෝ අදාසි අධිපති අධිපතියා කඤ්ඤාය කන්‍යාවගේ ගීවායම් බෙල්ලෙහි පිලන්ධිතුම් පළඳින්නට මාලායෝ මල් මාලා අදාසි දුන්නේය. 4. තුම්හේ පරිසාය සද්ධින් මම කතං සාධුකං සුනාතහ තුම්හේ නුඹලා පරිසාය සද්ධින් පිරිස සමග මම කතං මාගේ කතාව සාධුකං හොඳින් සුනාතහ අසව්. සාධුකං කියන්නේ හොඳින් කියන අර්ථය. 5. දේවතා සදා වසුධායම් මනුස්සේ රක්ඛන්තු ප්‍රාර්ථනාවක්. දේවතාවෝ සදා හැම කල්හි වසුද්ධායන් පොළොවෙහි මනුස්සේ මිනිසුන් රක්ඛන්තු රකිත්වා. 6. මුනි පාතෝච සායංච සබ්බේ සත්තා සුඛිතා හොන්තු ඉති සබ්බ දිසාසු මනුස්සානම් මෙත්තං කරෝති. මුනි භික්ෂුව පාතෝච උදෑසනද සායංච සවසද සබ්බේ සත්තා සියලු සත්වයෝ සුඛිතා හොන්තු සුවපත් වෙත්වා ඉති යයි සබ්බ දිසාසු සියලු දිසාවන්හි මනුස්සානම් මිනිසුන්ට මෙත්තං කරෝති මෛත්‍රී කරයි. අධිපති 7. අධිපති සභායන් නිසේදිත්වා මනුස්සානං නානා කතහයෝ සුත්වා පච්චහ අත්තනෝ කතහං කතේසි. අධිපති අධිපතියා සභායන් නිසේදිත්වා සභාවේ හිඳ මනුස්සානන් නානා කතහයෝ මිනිසුන්ගේ නොයෙක් කතහ සුත්වා අසා පච්චා පසුව අත්තනෝ කතහං තමාගේ කතාව කතෙහිසි කීවේය. 8. දාරිකාය ජිව්හායංච ගීවායංච දාරුණෝ ව්‍යාධි අත්ති. දාරිකාය දැරියගේ ජිව්හායංච දිවෙහිද ගීවායංච බෙල්ලෙහිද දාරුණෝ ව්‍යාධි දරුණු රෝගයක් අත්ති ඇත. 9.
මයිහම් භරියා පාතෝච සායංච බුද්ධ පූජං අකත්වා පංචවන්න පුප්පානිච්ච නානා පලානිච්ච මග්ගේ ටපෙත්වා දේවතානම් පූජම් පවත්තේති. මයිහම් භරියා මගේ භාරියාව පාතෝච උදෑසනද සායංච සවසද බුද්ධ පූජං අකත්වා බුද්ධ පූජාව නොකොට පංචවන්න පුප්පානිච්ච පස් වර්ණ මල්ද නානා පලානිච්ච නොයෙක් ගෙඩිද මග්ගේ ටපෙත්වා මාර්ගයේ තබා දේවතානන් දේවතාවන්ට පූජං පූජාවක් පවත්තේති පවත්වයි. 10. අරි අසිනා මයිහම් මිත්තස්ස නාසංචින්දි. අරි සතුරා අසිනා කඩුවෙන් මයිහම් මිත්තස්ස මාගේ මිතුරාගේ නාසන් නාසේ චින්දි කැපුවේය. 11. අහන් නිරන්තරම් පාලි භාෂාය කතහෙතුන් උත්සාහං කරෝමි. අහං මම නිරන්තරන් නිරතුරුව පාලි භාෂාය පාලි භාෂාවෙන් කතහෙතුන් කතා කිරීමට උත්සාහං උත්සාහ කරෝමි කරමි. 12. මනුස්සානන් තන්හා රුක්කහස්ස ලතාවිය ඉති භගවා අභහසි. මනුස්සානන් තන්හා මිනිසුන්ගේ තන්හාාව තන්තෘෂ්ණාව රුක්කහස්ස ලතාවිය ගසේ වැලමෙන් ඉති යැයි භගවා භාග්‍යතුන් වහන්සේ අභහසි. කියන්නේ මිනිසුන්ගේ තන්හාාව හරියට ගහේ ගහ වෙලාගෙන තියෙන වැල වගේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. මොකද සමහර වෙලාවට වැල් තියෙනවා ගහ සම්පූර්ණ වෙලාගෙන මේ අදින්ම ගහ වෙලාගෙන තියෙන. අන්න ඒ වගේ සත්‍යයන්ගේ තණ්හාව ඒ තමන්ගේ පංචස්කන්ධයේ තදින් වෙලාගෙන තියෙන්නේ ග්‍රහණය කරගෙන තියෙන්නේ. අන්න ඒ නිසා මිනිස්යන්ගේ තණ්හාව හරියට ගහ වෙලාගෙන තියෙන වැල වගේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. හොඳයි. 13. සාරිපුත්ත තෙහෙරස්ස පඤ්ඤා බුද්දස්ස භගවතෝ පඤ්ඤාය ඒව ဒ ුතියා හෝති. සාරිපුත්ත තෙහෙරස්ස ශාරිපුත්‍ර තෙරුන් වහන්සේගේ පඤ්ඤා ප්‍රඥාව බුද්දස්ස භගවතෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පඤ්ඤාය ඒව ප්‍රඥාවටම ဒ ුතියා හෝති දෙවැනි වේ. එන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට පමණයි සාරිපුත්‍ර තෙරුන් වහන්සේගේ ප්‍රඥාව දෙවෙනි වෙන්නේ. හොඳයි. ඊට පස්සේ අද අභ්‍යාසයේ හැටියට තවත් ශබ්ද කිහිපයක් ආකාරාන්ත ස්ත්‍රීලිංගික ශබ්ද කිහිපයක් තියෙනවා වනිතා ශබ්දයේ විදිහට වර්ණනවා. පළවෙනි එක ගුහාව, නිද්දා නිදීම, නිදා ගැනීම, ජංගා කෙණ්ඩය, වාචා වචනේ, තුලා තරාදිය, සාකහ අත්ත, විසිකහ වීතිය, වාලිකා වාලුකා කියන දෙකේම අදහස වැලි. හුදා බඩගින්න, ලංකා ලක්දිව ලංකාව, සක්කරා ගල් කැට වලටත් කියනවා හකුරු වලටත් කියනවා සක්කරා කියලා. ඊට පස්සේ මංජුසා පෙට්ටිය, වලවා වෙළඹ, සිලා ගල, ගාතහ ගාතහව, සුරා මත්පැන්. ඒ ටිකත් වනිතා ශබ්ද විදිහට වර්ණන්වන්න අපි ඊළඟ දවසේ බලමු. හොඳයි. එතකොට අද අපි පාලි පාඩමත් මෙතකින් අවසන් කරනවා. කොට අභිධර්ම ඉගෙන ගැනීම වශයෙන් පාලි ඉගෙන ගැනීම වශයෙන් අද අපේ సంతානි කුසල් සිතුවිලි පහළ වුණා. ඒ කුසල් සිතුවිලි වල බලයෙන් ශක්තියෙන් ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. තව තවත් මේ ධර්මයන් දැන කියා ගන්න ඉගෙන ගන්නට ශක්තිය ධෛර්ය වාසනා වීරිය සැලසේවා. සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ මැසුර ලැබේවා. කෙලවරදී නිවනින් සැනසෙන්නටම මේ උතුම් පුණ්‍ය ශක්තිය කාන්තේම හේතුපනිෂ්ඨේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්මය අපිට කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමාපියන්ටත් ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාලේ ධනෙ ශ්‍රමය කැප කරලා මේ වෙනකොට ගිලන් බවින් පසු වන හැම දිනාටමත් මේ වැඩසටහන වෙනුවෙන් නොඑක ආකාරයෙන් වෙහෙස මහන්සි වෙන තමන්ගේ කාලේ ධනෙ ශ්‍රමය කැප කරන
කැලුන් මහත්මයා ඇතුළේ දරුවන්ටත් මේ පින් ජීවිතවලට ආශිර්වාදයක්ම වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. කෙලවර උතුම් නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයටත් මේ පින් දැනේවා පිනේවා මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපෙන් සැපයටපත් වෙත්වා. බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුවම ආරක්ෂා කරත්වා කියලා අපි ආරාධනා කරමින් පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මිය පරලෝක ගොස් පින් බලාපොරොත්තු වෙන පසුවන හැමතත් මේ පින් දැනේවා පිනේවා මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දෙනාගේම ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. කෙලවර උතුම් නිවනින් සැනසෙත්වා කියලා මිය පරලෝකීය ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. අවසාන වශයෙන් අප හැම දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපකාර වේවා කියන මේ ප්‍රාර්ථනාව ඇති කරගෙන අවුරුත් මං කිව්වට පසුව මේ වාක්‍යය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. හිදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. තුන්ලොවක් සනසවදාල ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු සර්වඥ රාජෝත්තමයන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුනා වූ ඒ උත්තරීතර ශ්‍රී සද්ධර්මය සද්ධර්ම දේශනාව අප වෙත අනුකම්පාවෙන් සියලු ලෝක සත්වයා වෙත මහා කරුණාවෙන් යුක්තව පැහැදිලි කර දෙමින් දේශනා කර දෙමින් මේ උදාාරතර ශ්‍රී සද්ධර්මය ජීවිතවලට ගලප්පා ගැනීමට උපකාර කරන්නා වූ ගලප්පා දීමට උපකාර කරන්නා වූ අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට මේ තුලින් ජනිත කරගත්තා වූ සකල විපුල කුසල සම්භාර ශක්තියම උන්වහන්සේට සුවසේම ගුණ පුරා ගැනීම පිණිසම හේතුපනිශ්‍රය වේවායි අපි සත්පුරුෂ සිතින් යුක්තව ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කරමු. සත්පුරුෂ පින්වතුනි, පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන 61 වෙනි අභිධර්ම හා පාලි භාෂා පුහුණුවයි මේ අපි නිල වශයෙන් අවසන් කරන්නට යෙදෙන්නේ. මේ තාක් වැඩසටහන් මාලාව පුරාවටම දැන කියාගත් කරුණ ඇසුරෙන් ඔබට තිබෙන ගැටලු වැඩසටහන අවසානයේදී සුපුරුදු පරිදිම සජීවී වැඩසටහනට සහසම්බන්ධ වී සිටින ඔබට ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් දැන කියා ගැනීමට අවස්ථාව තිබෙනවා. එතෙක් කල අපි මේ වැඩසටහන අපේ YouTube වීඩියෝවෙන් නරඹන පිරිස සඳහා වූ වැඩසටහන අවසන් කරන්නට නියමිත නිසාවෙන් අපි සුපුරුදු පරිදි අද දිනේදී මේ වැඩසටහන මේ ආකාරයෙන් අවසන් කරමු. ඒ සඳහා අපි සියලු දෙනාම එක්ව ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමින් ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමු. එදා මේ වැඩසටහන ආරම්භ කළ දා පටන් අද දක්වාම අප වෙත මහත් අනුකම්පාවෙන් යුක්තව බොහෝම කරුණාවෙන් යුක්තව මේ අභිධර්ම පාඩම් මාලාව මේ පාලි භාෂා පාඩම් මාලාව අන් කිසිදු පාඩම් මාලාවකට නොදෙවෙනි වන අන්දමින් බොහෝම උණෑ කමින් ඊටාම පැහැදිලිව निराවුල්ව විවරණය කර දෙමින් විස්තර කර දෙමින් ඒ කාරණා වටහා ගැනීමට පහසු ආකාරයට අදාළ කරුණු ගොනු කරමින් විස්තර කර දෙමින් පැහැදිලි කර දීමට ගෞරවනීය ස්වාමින් වහන්සේ ගන්නා මේ වෙහෙස ඒකාන්තයෙන් මේ වැඩසටහනට සහ සම්බන්ධ වෙන YouTube වීඩියෝ ඔස්සේ නරඹන කීප දෙනා සඳහා පමණක් නෙමෙයි. අනාගත ලෝකයේදීත් මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහාම අත්‍යවශ්‍ය වන්නා වූ අත්‍යන්ත කාරණාවක් වන්නා වූ පිරිසිදු නිවැරදි ධර්මය මේ ලෝකයට විද්‍යුත් ටීකාවක් වශයෙන් ඉදිරිපත් කරන්නා වූ මෙහෙවරකුයි මේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසාවෙන් අපි
සම්බුද්ධ ශාසනයට හිත ඇති පිරිස වශයෙන් උත් ඒ වගේම මේ ධර්මලාභය ලැබූ පිරිස වශයෙන් උත් අපි අපේ ගෞරවනීය ස්තුතිය ගෞරවනීය පුණ්‍යානුමෝදනාව අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට පූජා කරන්නට ඕනයි. මොකද මේ ගන්නා වෙහෙස ඒකාන්තයෙන්ම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසම හේතු වන්නා වූ නිසාවෙන්. ඒ නිසාවෙන් සත්පුරුෂ පින්වතුනි අපි සෑම සියලු දෙනාම එක්ව ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට යෙදෙමු. ගෞරවනීය ස්වාමින් වහන්සේට අප විසින් සිද්ධ කරන්නට යෙදුණු මේ පුණ්‍ය සම්භාරයත් අනුමෝදන් කරමින් ගෞරවනීය ස්වාමින් වහන්සේට විසින් සිදු කරන ලද පිණුත් අපි අනුමෝදන් වෙමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ කමා කරගනිමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි භන්තේ සුඛී හෝතු. මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ අමාමි කමිතබ්බං. සාදෝකාස කමාමි බන්තේ සුඛී හෝතු. නිබ්බාන පච්චය හෝතු. සුපත්තේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං